සාදු සාදු. සදහැති පින්නතුනි, අද දවසේ පිනැති ඔබ හැමදෙනාම සූදානම් වෙන්නේ ඒ භාග්‍යවත් අරහත් ලෝතර අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ බුද්ධාවාදය බුද්ධ භාෂිතය ශ්‍රවණය කරමින් ධාරණය කර ගනිමින් ඒ තුලින් අවබෝධයට පත්වෙමින් සනසුම උදා කරගන්නා තවත් පුණ්‍යවන්ත භාග්‍යවන්ත මොහොතකට ඒකාත්මික වන්නට සෑම විටකම ලෝතුරු සිරිසදහම් ශ්‍රවණය කරන සෑම ශ්‍රාවකයෙක්ම සෑම මොහොතකම පසුවිය යුතු ආකාරයක් පිළිබඳව බුදු පියාණන් වහන්සේගේම අවවාදයක් සිහිපත් කරමින් මේ දේශනය ආරම්භ කරන්න මම කල්පනා කළා. සද්ධර්ම ශ්‍රවණය කරන සෑම කෙනෙක්ම ඒ ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොතේ ඇති කරගත යුතු කරුණාකාරණා පහක් පිළිබඳව දේශනයේ සඳහන් වෙනවා. පළවෙනි කාරණය තමයි ඒ කෙනා මේ ධර්මය ශ්‍රවණය කරන්න අප්‍රමාණ කැමැත්තකින් පසු වෙන්නට ඕනේ. අප්‍රමාණ වූ කැමැත්තකින් ධර්ම ශ්‍රවණය කරන්නට ඒ කෙනා පෙළඹෙනවා. ඒ කැමැත්ත ඊටාම වටිනා කාරණාවක්. එහෙම නැතුව සමහර කෙනෙක් නිකන් විනෝදයට වගේ එහෙමත් නැත්නම් තව කෙනෙකුගේ බල කිරීමට එහෙමත් නැත්නම් සම්ප්‍රදායට එහෙමත් නැත්නම් සමහර වෙලාවට රැල්ලකට වගේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුනුත් ඕන තරම් ඉන්නවා. හැබැයි ප්‍රතිඵල ලබන වටිනාකම් ලබන තැනකට එන්න නම් ඒ ශ්‍රාවකයා තුළ ස්වයං කැමැත්තක් ඇති වෙන්නට ඕනේ, බලවත් කැමැත්තක් ඇති වෙන්නට ඕනේ ධර්ම ශ්‍රවණයට. එවැනි ස්වයං බල සම්පන්න කැමැත්තකින් ධර්ම ශ්‍රවණය කිරීම ඒ ශ්‍රාවකයාට හිත පිනිස සුව පිනිස පවතිනවා. දෙවෙනි කාරණාව තමයි ශ්‍රාවකයා හොඳ අවධානයකින් ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. දේශනය පිළිබඳව හොඳ අවධානයක් පවතින්නට ඕනේ. අද සමහර කෙනෙක් නිදි ඇඳේදිත් ඒ වගේම විවිධ කාර්යයන් සිදු කරද්දිත් සමහර වෙලාවට මහමගදිත් ධර්ම ශ්‍රවණය කරනවා අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා. වෙන යමක් ශ්‍රවණය කරනවට වඩා ඒ තැන්වලදී ධර්මය ශ්‍රවණය කරන එක හොඳයි. නමුත් මා මෙතෙන්දි සිහිපත් කරන්නේ මනා ඵල ප්‍රයෝජන ලැබීම උදෙසා ධර්මය ශ්‍රවණය කරනවා නම් හොඳ අවධානයකින් යුක්තව
ඒ ධර්ම ශ්‍රවණය කිරීම වටිනා. හොඳ සූදානමකින්, හොඳ අවධානයකින් සිදු කරන දේශනයටම යොමාගත් සිත් ඇතිව ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තුන්වෙනි කාරණාව හොඳ අදිෂ්ඨානයක් තියෙන්නට ඕනේ. මා මේ ධර්මයේ මනාකොට ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කරන ධර්මය මා මනාකොට දරා ගන්නවා. දරාගත් ධර්මයට අනුව මා මගේ චර්යාවන් හැඩගස්වා ගන්නවා. ඒ හැඩගස්වා ගැනීම තුළ මා අවබෝධයටපත් වෙනවා කියන හොඳ අදිෂ්ඨානයක් ශ්‍රාවකයා තුළ පවතින්න අවශ්‍යයි. ඒ වගේම ඊළඟ කාරණාව සිව්වන කාරණාව තමයි ශ්‍රාවකයා විසින් දේශකයන් වහන්සේ අර්ථයට, ධර්මයට, නිරුක්තියට අනුව මේ දේශනා කරන ධර්මපද හොඳින් අර්ථ ග්‍රහණය කරගෙන ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. මුළු සමස්ත දේශනාවම කිසිම ශ්‍රාවකයෙකුට මතකයේ තබා ගන්නට බෑ. ඇත්තටම සමස්ත දේශනාවම මතකයේ තබා ගැනීම අවශ්‍ය වෙන්නේත් නැහැ. ඔබ වෙනුවෙන් අප මේ දීර්ඝ දේශනාවන් සිද්ධ කරන්නේ මේ දේශනාවන් පොත්වල ලියලා කටපාඩම් කරගන්නටවත් ඒ දේශනාවන් එකින් එක පදෙන් පදේ මතක තියාගන්නටවත් නෙවෙයි. එවැනි හැකියාවක් සහිත අය මේ ලෝකේ නැති තරම් බොහෝම අල්ප වූ පින්නැති ආනන්ද මහරහතන් වහන්සේ වගේ අල්ප වූ පිරිසක් එවැනි ශක්තියින් සහිතව ඉන්නට පුළුවන්. ඒ හැරෙන්නට සම්පූර්ණ දේශනාවන් මතකයේ තබා ගැනීම හැම කෙනෙකුටම කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබෑවට මේ දීර්ඝ දේශනාවක් සිද්ධ කරන්නේ ඒ දේශනාව තුළ ඔබට පවතින ඒ දේශනාවේ පවතින අර්ථය ඔබට ග්‍රහණය කර ගැනීමට ඉඩ හතර සලසා දීම උදෙසායි. ඒ නිසා ඔබ සිදු කළ යුතු වන්නේ සමස්ත දේශනාවම හොඳින් ශ්‍රවණය කරනවා. සමස්ත දේශනාවම ශ්‍රවණය කළා ඒ දේශනාව තුළ සංක්ෂිප්ත අදහසක් තියෙනවා. සාරාංශගත අදහසක් තියෙනවා. අනේ සාරාංශගත අදහස හොඳට ග්‍රහණය කරගන්නට අවශ්‍යයි. අවබෝධයටපත් වීම උදෙසා. සිව්වෙනි කාරණාව විදියට මේ අර්ථ ග්‍රහණය කිරීමත් වැදගත් වෙනවා. ඊළඟ පස්වෙනි කාරණාව තමයි අනවශ්‍ය දේ බැහැර කළ යුතුයි. මේකෙදි ඔබට අදහසක් එන්න පුළුවන් ධර්මදේශනාවක අනවශ්‍ය දේවලුත් තියනවද කියලා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තුල අනවශ්‍යයි කියන්ට එකම වචනයක් එකම අකුරක්වත් ඇත්තේ නැහැ. හැබැයි අද වෙනකොට සමහර වෙලාවට ඔබට මේ කාරණාව ඉතාමත් වැදගත් වෙනවා. ධර්මය අධර්මය මනාකොට තෝරාගෙන බේරාගෙන අවශ්‍ය දේ ධාරණය කරගන්නටත් අනවශ්‍ය දේ හලා දමන්නටත් ඔබ දක්ෂ විය යුතු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් යම් ශ්‍රාවකයෙක් ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ කෙනාට ඒ ධර්මයේ මග ලබන්න ඵල ලබන්න මග ඵල නුවණින් සැනසෙන්න බොහොම පහසුවෙන් ඒ වටපිටාව සැකසෙනවා. එනිසා එවැනි අවබෝධයකට
ප්‍රවිෂ්ඨ වීමක් වෙනුවෙන් මේ සියලු කාරණා හරහා ශ්‍රාවකයා තුල පැවතිය යුතු මේ සියලු කාරණා මේ කාරණා පහම මම එකතු කරලා ඔබට කැටි කරලා මෙහෙම කිව්වොත් ඔබ මේ මොහොතේ මේ අසන ධර්මයේ අසන්ට අවශ්‍ය කරන්නේ ඒ අසන ධර්මය අවබෝධ කර ගැනීම සඳහාමයි මේ මොහොතේ අවබෝධ කර ගැනීම සඳහාමයි අසන සෑම ධර්ම දේශනාවක් තුළම එහි සාරය හරය තුල ඔබ අවබෝධයට පත්වීමේ අදහසින් ශ්‍රවණය කරන්නටත් අවශ්‍යයි ඒ වගේම ඒ වෙනුවෙන් ඔබ උත්සාහවන්ත වීමත් අවශ්‍යයි එහෙම අවබෝධ කරන්නට පුළුවන් ධමයක් ඔබ මේ ශ්‍රවණය කරන්නේ අසන මොහොතේම අවබෝධ කරන්නට පුළුවන් ධමයක් ඊට ශක්තිය ඇති ප්‍රඥාව ඇති කුසල් ස්වභාවය සැකසිච්ච පාරමී ගුණ මෝරපු ඉන්ද්‍රිය ධර්මයන් වැඩුණු බල ධර්මයන් වැඩුණු සදහැති ප්‍රඥාවන්ත ශ්‍රාවකයෝ මේ මොහොත තුලම අවබෝධ කරගන්න පුළුවන් විශේෂයෙන් පෙර සිදු කළ ධර්ම ශ්‍රවණයන් පෙර සිදු කළ භාවනාවන් ආදී ප්‍රඥාවගේ වැඩිීමේ උපකාරයද මේ මොහොත තුල ධර්ම අවබෝධයට හේතු වෙනවා ඒ නිසා මේ මොහොත තුල ධර්ම අවබෝධය කිරීමේ කැමැත්තෙන්ම ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. එහෙම නැතුව ධර්ම ශ්‍රවණය කරනවා කියන එක චාරිත්‍රයක් සංස්කෘතික අංගයක් අන්‍යෝද කරන නිසා කරන දෙයක් බවට පත් කරගන්නට එපා මොහොතකටවත්. මොකද ඒ තරමටම ධර්ම ශ්‍රවණය කරනවා කියන එකේ වැදගත්කම අන් කවරදාටත් වඩා අද ඔබට හොඳට දැනෙමින් පවතින කාලවකවානුවකයි ඔබ මේ පසු වෙන්නේ. සමහර වෙලාවට පින්නතුනේ සබාදහම ඔබට අපූර්ව තෑග්ගක් දීලා ඔබ හැමදාම විවේකය හෙව්වනේ. ඔබ හැමදාම නිදහස හෙව්වනේ. ඒ හොයපු නිදහස, ඒ හොයපු විවේකය අද ඔබේ ළඟටම ගෙනත් දීලා. අද ගොඩාක් ඔබව ඔබේ රාජකාරි වලින් ඈත් කරලා. අද ගොඩාක් ඔබව ඔබේ කෘත්‍ය වලින් ඈත් කරලා. නිවසට වෙලා තමන්ට විවේකීව ඉන්නට බාහිර සමාජයේ විසින් බල කරලා හරි ඔබට විවේකයක් ලබලා දීලා මේ ලැබුණු විවේකය ඔබ අර්ථවත්ව පාවිච්චි කරන්නට දක්ෂ වුණොත් සමහර වෙලාවට ඔබේ නිවන් මඟ වසංගතයක වේශයකින් පැමිණා වෙන්නටත් පුළුවන්. ඔබගේ නිවන් මාගේ පූර්ණ වීම වසංගතයක් ස්වරූපයෙන් ආවනම් වසංගතය ඔබට බුදු බවට මඟ කියන තවත් එක බුදු කෙනෙක් වගේ. එහෙම වෙන්න බැයිද? එහෙම වෙන්න පුළුවන්. බලන්න මොහොතක් උපනිෂා සූත්‍රය. දුක්ඛ උපනිෂා ශ්‍රද්ධා. දුක උපනිශ්‍රයෙන් ශ්‍රද්ධාව ජනිත වෙනවා කියනවා. විවිධාකාර වශයෙන් ඇතිවන පීඩාවන්, කරදර, දුක්, කම්කටොළු ලෝකය දුකයි කියලා දැනගෙන ලෝකෝත්තරයේ උදෙසා
සමීප වෙන්නට වීරය කරන්න හේතු සාධක වෙන බව උපනිෂා සූත්‍රයට අනුව අපට හිතන්නට පුළුවන්. ඒ නිසා මහ භයානක වසංගතයක් ඒ භයානක බවම ඒ දුක්සහගත බවම ඔබට පුළුවන් වේවි දුකෙන් මිදෙන තැනට පාවිච්චි කරන්න. හැමදාමත් දුක පිරිසිඳ දැකීම තුලින්මයි ඒ දුකේ සමුදය ප්‍රහාණය කරන්න පුළුවන් උනේ. ඒ නිසා ඒ දුකම පාවිච්චි කරලා දුකම උදව් කරලා එයම විමසලා එයම දැකලා එයම අවබෝධ කරලා ඒ ඔස්සේ දුකින් පිරුණු ලෝකේ නිදහස් වෙන්න අවශ්‍ය කරන මාවත වටපිටාව සකස් කරගන්න ඔබ දක්ෂ වෙන්නට. බුදු සමිඳුන් හැමදාමත් ඔබට කියලා දුන්නේ සතුටින් නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න කලාවක්. එනිසායි උන්වහන්සේගේ දේශනා හැම වෙලාවටම සාමාන්‍ය ලෝකයා සතුටින් නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න කලාව කියලා හිතන් හිටියේ එය හැබෑවටම ලැබෙන දෙයට ප්‍රතිවිරුද්ධ දෙයක්. ඒ අය සතුට සැහැල්ලුව නිදහස හොයාගෙන ධන දහන්න හෙව්වා. ශක්තිය හෙව්වා. බලය හෙව්වා. භෝගයන් හෙව්වා. රන් රිදී මුතු මැණික් හෙව්වා. ගේ දොර ඉඩකඩම් යාන වාහන හෙව්වා. පිරිස් බලය හෙව්වා. අමුදරුවන් හෙව්වා. පරපුරු රකින්නට උත්සාහ කළා. ජාති ආගම් රකින්නට උත්සාහ කළා. බොහෝ දේවල් රකිමින් එකතු කරගමින් අයිති කරගනිමින් ඒ අය මේ සතුට සැනසීම සහනය හොයන්න උත්සාහ කළා. ඒ හැම වෙලාවකම ඒ අයට ලැබුණේ ඊට ප්‍රතිවිරුද්ධ දේ විතරයි. ඒ සියල්ලක් හොයන්ට හදන වෙලාවෙත් හොයන වෙලාවෙත් සොයා අවසන් වූ පසුත් හැමදාම ඒ අයට උරුමුනේ දුකක් විතරයි. ඒකෙන් තේරෙනවා ඒ අය සැනසීම සතුට සහනය හොයලා තියෙන්නේ වැරදි තැනක කියලා. බුදුවරු ඊට ප්‍රතිවිරුද්ධ කාරණාවක් තුලයි සැනසීම සහනය හොයන මාවත විවර කරන්නේ. නිස්කලංක බව, විවේකී බව, අල්ප කෘත්‍ය බව, ඒ වගේම අල්ප වූ අපේක්ෂාවන්, ලැබුණු දේ තුල සතුටු වීම, පවතින තත්වයන් තුල ඒ මොහොත තුල තෘප්තිමත් වීම ආදී අර කලින් කාරණාවන්ට වඩා බොහෝම ප්‍රතිවිරුද්ධ වූ කාරණාවන් ඔස්සේ ක්‍රමානුකූලව එසේ සොයන සියලු ලෝක ධර්මයන් තුලම පවතින දුක දැකලා ඒ සියලු ලෝක ධර්මයන් තුලින් සදහටම මිදෙන තැනකට එනකන් ගේනවා. එකපාරට මේකෙන් අයින් කරන්න ඉස්සෙල්ලාම සියලු කෘත්‍යයන්ගෙන් අයින් කරන්නේ අල්ප කෘත්‍ය වෙන්න. ඉස්සෙල්ලාම තියෙන ප්‍රමාණයෙන් සතුටු වෙන්න. ඉස්සෙල්ලාම බලාපොරොත්තු විරහිත වෙන්න. ඉස්සෙල්ලාම විවිධ වූ සොයායම් පරිවේෂණ මානසිකත්වයන්ගෙන් නිදහස් වෙන්න. ඉස්සෙල්ලාම ක්‍රමානුකූලව විවිධ නඩත්තු කිරීම් වලින් නිදහස් වෙන්න. ඒ ක්‍රමානුකූලව වෙන දෙයක්. සිදු කරමින් සිටි සියලු නඩත්තු කිරීම් එකපාරම පැත්තකට දාන්න ඔබට පහසු නෑ. ඔබ ක්‍රමානුකූලව මේ නඩත්තු කිරීම වලින් නිදහස් වෙමින්
ඒ සියලු භෞතික වූ දේ සමග පවත්වමින් පැවති සියලු බැඳීම් වලින් නිදහස් වෙන තැනකට ඔබ පැමිණෙනවා. ඒ නිසා එවැනි සම්ප්‍රාප්තියක් වෙනුවෙන් ආර්ය භූමිය සූදානම්. ඔබ සූදානම්ද? එවැනි සම්ප්‍රාප්තියක් වෙනුවෙන් නිර්වාණය සූදානම්. ඔබ සූදානම්ද? එවැනි සම්ප්‍රාප්තියක් වෙනුවෙන් ස්වර්ගය සූදානම්. ඔබ සූදානම්ද? එවැනි සම්ප්‍රාප්තියක් වෙනුවෙන් පාරාදීසය සූදානම්. ඔබ සූදානම්ද? ඒ සියලු වචන මං පාවිච්චි කළේ එකම දෙයක් වෙනුවෙන්. එවැනි සම්ප්‍රාප්තියක් වෙනුවෙන් ඒ සැනසීම සූදානම්. ඔබ සූදානම්ද? ඔබ සූදානම් නම් අප්‍රමාණ කැමැත්තෙන් හොඳ අවධානයෙන් දැඩි අදිෂ්ඨානයෙන් හොඳින් අර්ථ ග්‍රහණය කරගනිමින් අවශ්‍ය දේ ලැබමින් සත්පුරුෂ ඇසුරෙන් ලබන සද්ධර්ම ශ්‍රවණයෙන් පෘථග්ජන ගෝත්‍රයෙන් මිදිලා සුපින්වන්ත ආර්ය භූමියට පැමිණිලා ලෝකෝත්තර සුවය විඳින්නට ඔබට හැකිවන දින ඔබට දැනේවි. ලෞකිකත්වයේ තුල සැපයි කියලා හිතාගෙන හෙව්වේ ලැබුවේ මොන තරම් පහත් ලාමක හීන වූ සැපයක්ද කියලා. ලෞකිකත්වයේ තුල ඔබ ලබන ධාන සැපයක් සාමාන්‍ය කාම සැපයකට වඩා කොච්චර උසස්ද? ලෞකිකත්වයේ තුල ලබන ධාන සැපයක් සාමාන්‍ය කාම සැපයකට වඩා උසස්. සමහර වෙලාවට ධාන සුව විඳිනකොට නැවත හැරෙන්න හිතෙන්නේ. හැබැයි එවැනි වූ ලෞකික ධාන සැපයන්ගෙන් සමන්විත සියලු ලෞකික සැපයන් සාපේක්ෂව ලෝකෝත්තර සුවය අහසයි පොළොවයි වගේ. යම් දවසක ලෝකෝත්තර ලෞතුරු සුව විඳින මොහොතක ඔබට සාපේක්ෂ කරව දැනගන්න පුළුවන් නම් ලෞකික වූ ඒ සැප අගේ කරපු ඒ සැපටම වටිනාකම් දීපු ඒ සැපම අර්ථය ලෙස දැකපු ඔබ හැබෑවටම ඔබ අර්ථය ලෙස දැක්කේ අනර්ථයක්මයි නේද? ඔබ සැපක් ලෙස දැක්කේ දුකක්ම නේද? ඔබ සහනයක් ලෙස දැක්කේ අසහනයක් නේද? ඔබ උසස් ලෙස දැක්කේ පහත් දෙයක් නේද? ඔබ ඒ ආකාරයෙන් හැබෑවටම නිවැරදි ලෙස දැක ඇත්තේ වැරදි දෙයක් නේද කියලා ඔබට තේරෙවි. එය තේරුම් ගන්නට සුදුසු තැනක ඔබ ඉන්නට වෙනවා. එතනට යනකම් ඔබට සිදු වෙනවා ශාස්ත්‍රීය ගෞරවයෙන් මාවත තුල ඉදිරියට යන්න. එතකන් ඔබට ශාස්ත්‍රීය ගෞරවය අවශ්‍ය වෙනවා. ඒ මන්ද ඔබ තවමත් අවබෝධයෙන් මෙපිට සිටින නිසා. ක්‍රමානුකූලව අවබෝධයටපත් වෙමින් සිල්වන්ත බව, සමාහිත බව, මගඵල දියුණු කරමින් සම්මාදිට්ඨියටපත් වෙමින් ක්‍රමානුකූලව අවබෝධයේ ඉදිරියට යමින් අරහත්ත්වයේ කරා සමීප වෙද්දී ඔබට දැනේවි මේ විදින සැප පෙර සැපයයි සිතා සිටි සැපයට සාපේක්ෂව මොන තරම් උසස් සැපයක්ද කියලා. ඒ වෙනකොට ඒ ලෝකෝත්තර සැප විඳින්නේ තමා කියන අදහසක් එතන නැත්තේ නෑ. ඒ වෙනම සාකච්ඡා කළ යුතුයි.
පුජ්‍යල සංඥාවක් ඇති තැනක එවැනි සැපයක් පිළිබඳව කතා කරනවා නම් එවැනි සැපයක සාපේක්ෂ කර ස්වභාවයයි මා මේ සිහිපත් කළේ. ඒ නිසා එහෙම දුකින් පිරිච්ච ලෝකයක සැප හොයන මිනිස්සු පීඩාවෙන් පිරිච්ච ලෝකයක සහනය හොයන මිනිස්සු අද වෙනකොට තැති ගැන්විලා බයටපත් වෙලා පීඩාවටපත් වෙලා අසහනයටපත් වෙලා ලෝකයේ පුරාම වෙලාගත් සබාදහම විවිධ ස්වરૂපයෙන් ඔබ වෙත පැමිණෙන සබාදහමේ ධර්මතාවයන් ඉස්සරහදී එවැනි ධර්මතාවයන් විදිහට පිළිගත නොහැකිව මොනතරම් අසහනයක පීඩාවක ඉන්න අහිංසක අසරණ මිනිසුන් වන ඔබට යම් ඌහෝ සහනයක් උදා කර දෙන්න මේ දේශනය සිද්ධ කරන්න මා කල්පනා කළේ. විශේෂයෙන්ම මුළු ලෝකයේ පුරාම වෙලාගෙන තියෙන මේ වසංගත ස්වභාවය තුල කෙසේනම් ඔබ සැනසille ජීවත් වෙනවාද, කෙසේනම් ඔබ සතුට පවත්වා ගන්නවාද කියන කාරණාව පිළිබඳව යම්කිසි අදහසක් ඇති කරලා දෙන්න මේ දේශනය සිද්ධ කරන්න මා කල්පනා කළා. අංගුත්තර නිකායේ ටික නිපාතේ සූත්‍ර දේශනාවක් තියෙනවා, මහාසාල කියලා සූත්‍ර දේශනාවක්. මේ මහාසාල කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. පින්නැති ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ, මං විවිධ වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙතින් අහලා තියෙනවා, අතීත බුදුවරුන් අතීත මිනිසුන් බොහොම දීර්ඝ ආයුෂ ලැබුවා කියලා මං අහලා තියෙනවා. ඒක ඇත්තක්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ මේ වෙනත් ශ්‍රාවකයන්ගෙන් මේ බමුණ අහලා තියෙනවා කියනවා, බොහෝ ඈත අතීතේ වැඩ හිටපු බුදුරජාණන් වහන්සේලාත් ඒ වගේම බොහෝ ඈත අතීතේ ජීවත් වෙච්ච මිනිස්සුත් මේ අද ජීවත් වෙන මිනිස්යාට වඩා, ඒ වෙනකොට වයස අවුරුදු 120ක් පරමාවශ ලැබපු මිනිස්යාට වඩා අවුරුදු 20000 30000 40000 ආදී විදිහට බොහෝම දීර්ඝායුෂ ලැබුවා නේද කියලා. දැන් භෞතිකව විද්‍යාත්මකව මේ වගේ කාරණා 30000 40000 ආයුෂ භුක්ති විඳින සත්‍යෝ කියන කාරණාවේදී ඔබ ඔබේ අවබෝධයට, ඔබේ ප්‍රඥාවට, ඔබේ දැනට පවතින දැනුමට, විද්‍යාවට අනුව මේවා ගලපන්න යන්න එපා. එය දැනට පවතින ඔබේ අවබෝධයට සාපේක්ෂයි. අපි දන්නවට, අපිට දැනෙනවට, අපිට පේනවට වඩා මේ ලෝක ස්වභාවය හරි අමුතුයි, හරි වෙනස් කියලාවත් සමහර වෙලාවට ඔබට තේරෙන්නට ඕනේ. ඒ නිසා මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් මේ බමුණ අහන්නේ, අතීතයේ මිනිසුන්ට දැනට වඩා දීර්ඝායුෂ තිබ්බද? ඒ වගේම අනාගතයේ මිනිස්සු මීට වඩා අල්පායුෂ්ක වෙනවද? එහෙමනම් මේ ආයුෂ පිරිහෙන්න හේතුව කුමක්ද කියලා. දැන් අද කාලේ බයෙන් තැතිගැන්මෙන් ඉන්න බොහෝ දෙනාට අත්‍යවශ්‍යම කාරණාවක් නිසා තමයි මම මේ සූත්‍ර දේශනාව ටිකක් මතක් කළේ. අතීතයේ මිනිස්සු බොහෝ දීර්ඝායුෂ වින්දනම් අනාගතයේ අය අල්පායුෂ්ක වෙනවා නම්
ඒකට හේතුව මොකක්ද කියලා බුදුවරු දේශනා කළ හේතුවයි මා මේ ඔබට පෙන්වන්නේ. පින්නතුනේ ආයුෂ හොයන්න ආයුෂ ලබන්න අද මිනිස්සු මොනවද නොකරන්නේ? එක තැනක ඉට්ඨ ධම්ම වගේ සූත්‍රවල බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ආයුං කාමේනකෝ ගහයපති ආයුං සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා කියලා. මේ කවුරු හරි කෙනෙක් ආයුෂ කැමති නම් ඒ ආයුෂ ලබන ප්‍රතිපදාව තුළ හික්මෙන්නට කියලා. ආයාචනා කළා ප්‍රාර්ථනා කළා යදලා ඉල්ලලා ආයුෂ ලබන්න බැරි බව උන්වහන්සේ දේශනා කරනවා. අද ආයුෂ ලබන්න විද්‍යාඥයෝද ඇදුරෝද ගුරුවරුද ශිෂ්‍යයෝද කම්කරුවෝද බලවන්තයෝද දුර්වලයෝද මේ සියලු දෙනා නොකරන දෙයක් නැති තරම් සමහරු ගොමනානවා සමහරු කිරිනානවා සමහරු පැණි බොනවා සමහරු මුත්‍රා බොනවා සමහරු निराහාර වෙන්නවා සමහරු පිරෙන්න ආහාර ගන්නවා සමහරු විවිධාකාර විදිහට විවිධ ව්‍යායාම් කරනවා තවත් සමහරු විවිධ වූ ඖෂධ ගන්නවා විටමින් ගන්නවා තවත් සමහරු විවිධ ක්‍රම වලට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිද්ධ කරනවා සමහරු ඉල්ලනවා යදිනවා වදිනවා පුදනවා තවත් සමහරු කවි ගායනා කිය වැඳ ඉන්නවා තවත් සමහරු විවිධ විදිහට ඒ වෙනුවෙන් નિરાයාස වූ සදාකාලික ජීවිතයක් වෙනුවෙන් පරිශ්‍රණ කරනවා සමහරු මායාවෙන් සැඟවෙන්න තැන් හොයනවා තවත් සමහරු අදටත් එය සිද්ධ කරනවා යම් කාලයක පණ දෙන්න පුළුවන් මියගිය අයට පණ දෙන්න පුළුවන් ඖෂධයක් හොයාගත්තොත් එදාට පණ ලබා ගන්නට ලොකු වියදමක් කළා Tamanගේ දේහය සුරක්ෂිතව කුණු නොවි තබා ගන්න ක්‍රමවේද අදටත් දැන් ලෝකේ තියෙනවා. දීර්ඝායුෂ ලබන්න නොමරී ඉන්න අමරණීය වෙන්න මේ කරන හැම දෙයක් තුලම තියෙන්නේ මොන තරම් මිත්‍යා දෘෂ්ටියක්ද කියලා ඔබට තේරෙන්නට ඕනේ. මේ හැම කෙනෙක්ම ඉන්නේ බයෙන්. මේ හැම කෙනෙක්ම ඉන්නේ පීඩාවෙන්. මිනිස්සු බය නිසා ආරාම රුක්ක චේතිය ආදී දේවල් සරණ යනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ආරාමයක් වෘක්ෂයක් ගස්ගල් යදිමින් වදිමින් ඉල්ලමින් ආයාචනා කරමින් දෙවොලක් ගානේ මල් පළතුරු පූජා කරමින් විවිධාකාර විදියට කවි ගායනා ස්තෝත්‍ර කියමින් දෙවියන්ගෙන් ඉල්ලමින් බඹුන්ගෙන් ඉල්ලමින් ගස්ගල් වලින් ඉල්ලමින් ඉරෙන් හඳින් ඉල්ලමින් එහෙමත් නැත්නම් යම් වූ රැවටලිකාර කූට වූ වෙළඳුන්ගෙන් ඉල්ලමින් විවිධ වූ මිනිස්යෝ තමන්ට විශ්ව ශක්තියෙන් සුව කළ හැකි විවිධාකාර වූ දේව බලයෙන් සුව කළ හැකි තවත් විදියට විවිධාකාර තමන් තුළ පවතින මලගිය ප්‍රේතයන්ගේ ශක්තියෙන් සුව කළ හැකි තමා හා සම්බන්ධ දෙවියන්ගේ බලයෙන් සුව කළ හැකි ආදී විදියට නිරන්තරයෙන් දවසෙන් දවස ගානේ ඔබ කොයිතරම්නම් රැවටෙනවද? ඔබට දීර්ඝායුෂගෙන ඔබට වාසනාවගෙන ඔබේ ගෙදර උළුවස්සේ පැති තියෙනවා. ඔබට දීර්ඝායුෂගෙන ඔබේ නිවසේ ස්වභාවයන් තියෙනවා. ඔබට දීර්ඝායුෂගෙන නැකත් වෙලාවල් තියෙනවා. ඔබට දීර්ඝායුෂගෙන ඔබේ නිවසේ බුදු පහන තියන්න තැන් තියෙනවා, පැති තියෙනවා. ඔබට දීර්ඝායුෂගෙන විවිධ වූ ඔබේ ඉඩමේ හැඩතල තියෙනවා. මේ විදිහට මොන තරම්නම් මිත්‍යා දෘෂ්ටි ගණනාවක් තුල
තිරස්චීන විද්‍යාවන් තුල ඔබ ජීවිතය ගත කරනවද? තිරස්චීන විද්‍යාවන් කියන්නේ තිරිසන් විද්‍යාව කියන අදහසක් නෙවෙයි. තිරස්චීන විද්‍යාවන් කියන්නේ ඒ ඔබේ නිවන ආවරණය කරන විදිහේ ඔබව යහපතෙන් මුදවන විදිහේ විද්‍යාවන් කියන එක. ඔබේ සත්‍යයෙන් මුදවන විදිහේ විද්‍යාවන්. එවැනි විද්‍යාවන් පසුපස යමින් ඔබ ඔබේ දීර්ඝායුෂ ලබන්නට ඔබ ක්‍රියා කරනවා. දැන් බුදු පියාණන් වහන්සේගේ දේශනේ මේ කිසිම ක්‍රමයකින් දීර්ඝායුෂ ලබන්නට බෑ. කවුරු හරි කෙනෙක් ආයුෂ කැමති නම් ආයුෂ ලබන ප්‍රතිපදාවක් තියෙනවා. ආයුෂ ලබන්න ඕන නම් ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව තමයි ඊට අනුරූපී වෙන්නට ඕන. මේ ලෝකේ හැම දෙයක්ම හරිම හේතුඵලයි. පටිච්ච සමුප්පාද න්‍යායන් පිට කිසිවක් නැහැ. ඔබ ආයුෂ කැමති නම් ඔබ ආයුෂ දෙන්න. ඔබ සැප කැමති නම් ඔබ සැප දෙන්න. වර්ණය කැමති නම් වර්ණය දෙන්න. මේ ඔස්සේ සිහිපත් කරන්නේ මුලින්ම මේ ලෞකික මට්ටමින් මා කතා කරන්නේ ආයුෂ කැමති දෙන කෙනා සම්පූර්ණ වශයෙන් පරපණ නැසීමෙන් ඉවත් වෙන්න. ආයුෂ කැමති කෙනා සම්පූර්ණ වශයෙන් සත්ව හිංසාවෙන් ඉවත් වෙන්න. ආයුෂ කැමති කෙනා අන් අයගේ ආයුෂ ලැබීම වෙනුවෙන් කැපකිරීම කරන්නට. ආයුෂ කැමති කෙනා අන් අයට ආයුෂ හානි කරන්නට සිටීමෙන් පවා කතා කිරීමෙන් පවා ක්‍රියා කිරීමෙන් පවා ඈත්වන්න. ආයුෂ කැමති කෙනා හැම වෙලාවෙන්ම සියලු සත්‍යයන් කෙරේ කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්ත වන්න. ආයුෂ කැමති කෙනා හැම වෙලාවම අන් අයගේ දීර්ඝායුෂ වෙනුවෙන් ක්‍රියා කරන්නට. කිසිම මොහොතක අනුන්ගේ පණ හොරා ගන්නට, කිසිම මොහොතක අනුන්ගේ ආයුෂ හොරා ගන්නට හිතන්නටවත් එපා. විවිධ විදිහට ඒ ආයුෂ දන් දෙන්න පුළුවන්. ආහාර නැතුව ආයුෂ හීන වීගෙන යන කෙනෙකුට ආහාර ටිකක් දීලා දීර්ඝායුෂ ලබා දෙන්න පුළුවන් නම් ඒකත් ඊට අදාළ දෙයක්. ඒ වගේ තව බොහෝ දේවල් හරහා ඖෂධ නැතුව ඒ ඖෂධ හීන වීම නිසා දීර්ඝායුෂ නැතුව යන්න සැරසෙන කෙනෙකුට ඖෂධ ලබා දෙන්න පුළුවන් නම් ඒකත් දීර්ඝායුෂ ලබන්න හේතුවක්. මේ විදිහට දීර්ඝායුෂ ලබන්න ලෞකික මට්ටමින් විවිධ වූ හේතුඵල විදිහට අනුපූර්ව වූ ප්‍රතිපදාවන් තියෙනවා. ඒ තුල සකස් වෙන හේතු සමුදායන්ට අනුව අනිවාර්යෙන් ඵල ලබන්න පුළුවන්කම තියෙන අනුරූපී විපාක විදිහට. එතනින් එහාට අපි මේ මහාසාර සූත්‍රයේ කතාවට නැවතත් ප්‍රවිෂ්ඨ වුණොත් දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අතීතයේ මිනිස්සු බොහෝ දීර්ඝායුෂ වින්ද ඒක ඇත්තද? ඔව් ඇත්ත. අනාගතයේ මිනිස්සු අල්පායුෂ්ක වෙනවා ඒක ඇත්තද? ඔව් ඒකත් ඇත්ත. එහෙමනම් ඇයි එහෙම වෙන්නේ? ආයුෂ පිරිහෙන්නේ ඇයි කියලා බුදු පියාණන් වහන්සේ ගෙන් අහන ප්‍රශ්නෙට උන්වහන්සේ දෙන පිළිතුර තමයි ක්‍රමක්‍රමයෙන් මේ මිනිස්සු දීර්ඝායුෂ ලැබුවේ සම්මා දිට්ඨිය නිසා, යහපත නිසා, කුසලය නිසා, කරුණාව මෛත්‍රිය නිසා, ගුණ ධර්ම නිසා මිනිස්සු ක්‍රමානුකූලව දීර්ඝායුෂ ලැබුවා. ඒ බොහෝ දීර්ඝ වූ ආයුෂ ලබනකොට ඒ ඇයට ටිකෙන් ටික පින කුසලය වගේ දේවල් ගැන හැඟීමක් අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ. බොහෝ දීර්ඝ වූ ආයුෂ ලබනවා. ඒවා භුක්ති විඳින්මින් ඉන්නකොට ඒවා නඩත්තු කරන්න, ඒ දීර්ඝ ආයුෂ සහිත ජීවිතය නඩත්තු කරන්නට කැපකිරීම කියලා මිසක් පින කුසලය යහපත පිළිබඳව අදහස් නැති වෙලා ගියා. ඉන් අනතුරුව ටිකෙන් ටික
පාපය අකුසලය අයහපත ජනිත වෙන්න පටන් ගත්තා. එය මේරුවා. එය වර්ධනය වුණා. එය වර්ධනය වෙලා අන්තිමට විෂම ලෝභය, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය වැපිරෙන්න පටන් ගත්තා. විෂම ලෝභය, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය ආදී මේ බල සම්පන්න අකුසල ධර්මයන් වැగిරෙන්න පටන් ගත්තා. විෂම වූ ලෝභය අවිජ්ජා කියලා කියන්නේ. ඊළඟට ව්‍යාපාදය, ඊළඟට මිත්‍යා දෘෂ්ටිය වැපිරෙන්න පටන් ගත්තා. ඒ මිත්‍යා දෘෂ්ටි තුළ ඉඳගෙන මිනිස්සු නොකරන දෙයක් නැහැ. ඒ ව්‍යාපාදේ නිසා මිනිස්සු නොකරන දෙයක් නැහැ. ඒ විෂම ලෝභය නිසා මිනිස්සු නොකරන දෙයක් නැහැ. ඔබ මේ මිත්‍යා දෘෂ්ටි තුළ හැසිරෙනවද නැද්ද? ඔබ විෂම ලෝභය තුළ හැසිරෙනවද නැද්ද? ඔබ ව්‍යාපාදයේ තුල එහෙම නැත්නම් එහි අනිත් පැත්ත අන්තු රාගයේ තුල ඔබ හැසිරෙනවද නැද්ද? ඒ ඔස්සේ ටිකෙන් ටික ආයුෂ පිරිහීගෙන යනවා. මේ පරම්පරා වශයෙන් උත්සිද්ධ වෙනවා. ඒ වගේම මේ ජීවිත වශයෙන්ුත් මේ විදිහටම සිද්ධ වෙනවා. කාට හරි දීර්ඝායුෂ ලබන්න ඕන නම් මා කලින් සිහිපත් කළා වගේ ඒ මට්ටමේ පහළ මට්ටමේ එවැනි කාරණාවල යෙදෙන්නත් ඒ පහළ මට්ටමේ කාරණාවන්. මොකද මේ ධර්ම මාර්ගය එකිනෙකාට සාපේක්ෂ නිසා තමයි මේ සෑම මට්ටමක්ම කියලා දෙන්නේ. ඒතර එයාට ඖෂධ දීම්, දන් දීම්, ආහාර දාන දීම්, ඖෂධ දාන දීම්, ඊළඟට අබේ දාන දීම්, පරපණ නැසීමෙන් ඉවත් වීම, කරුණාව මෛත්‍රිය පැතුරවීම, සත්ව හිංසාව ඉවත් වීම, සියලු සත්වයන්ගේ ආයුෂ දියුණු වීම උදෙසා ක්‍රියා කිරීම, පරිසර හානි නැවැත්වීම, පරිසරය සුරක්ෂා කරන්නට කටයුතු කිරීම, ඒ පරිසරයේ ජීවත් වන සියලු සත්වයන්ට සුවසේ ජීවත් වන්නට අවශ්‍ය කරන වටපිටාව සකසලා දීම, Tamanට කැමති විදියට පරිසරය පාලනය කරන්නට නොයා සිටීම, පරිසරයට හානිකර අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමෙන් වැළකීලා ඉන්නවා. මේ හැම දෙයකින්ම ප්‍රාණීන්ට ජීවීන්ට හානියක් වෙන්නේ. පරිසරය විනාශ කරන දුම පරිසරයට එකතු කරනවා. පරිසරය විනාශ කරන කෘෂි රසායන පරිසරයට එකතු කරනවා. පරිසරය විනාශ කරන අයහපත් ද්‍රව්‍ය පරිසරයට විනාශ කරනවා. පොලිතීන්, ප්ලාස්ටික් වගේ දේවල්. මිනිසා ලාභ ප්‍රයෝජන අස්වැන්න ලාභය තකා පොළවට උහුලන්න දරා ගන්න බැරි තරමට කෘෂි කර්මාන්තය උදෙසා රසායන මහ පොළොවට එකතු කරනවා. පුංචි කාලේ පොඩි දරුවෝ ඇලේ දොලේ සෙල්ලම් කරමින් පුංචි දොලවල් වල ඇලවල් වල පුංචි කාලේ අපි පොඩි දණ්ඩි පැටවු නලහඳයි පුංචි මාළු අතින් අල්ලලා හැඩ බලලා ආපහු ඇලට දාපු පුංචි කාලේ අද දරුවන්ට ඇලවල් වල දණ්ඩි පැටවු නලහඳයෝ මාළු පැටවු දකින්නට නැහැ. රංචු ගැහිලා පීනන පුංචි මාළු පැටවු නැහැ. ඒ තරමට ජලය විස වෙලා, පස විස වෙලා, වාතය විස වෙලා මේ විදිහට ඔබ වාතයත් දූෂණය කරද්දී, පසත් දූෂණය කරද්දී, ජලයත් දූෂණය කරද්දී, මුළු විශ්වයම දූෂණය කරද්දී ඔබ දීර්ඝාෂ භුක්ති විඳින්න කැමති වෙනවා. ඔබට දීර්ඝාෂ ලැබෙයිද? ඔබ මේ දූෂණය කරන්නේ සියලු සත්වයන්ට වාසය කරන්නට තියෙන සබාධම. ඒ සත්වයන්ට ඒ සබාධම වසන්ත බැරි තනක් බවට පත් වෙනවා.
ඒවා සොහොන් වගේ පවත් වෙනවා මිනිස්සයාට. ගහට කොළටවත් සැකසෙන්න බෑ. ගහකොළ පවා કૃතිම උත්පාදනය කර යුතු තත්ත්වයටපත් වෙලා. ඒ නිසා එවැනි ස්වභාවයක් තුල මිනිස්සයා අල්පායුෂ්ක වෙනවා කියන කාරණාව පිළිබඳව නැවත හිතන්නට දෙයක් නෑ. එවැනි අල්පායුෂ්ක ස්වභාවය ධර්මානුකූලව තවත් ඉදිරියට ගියාම ක්‍රමක්‍රමයෙන් මිනිස්සයා ටිකෙන් ටික විෂම ලෝභය පතුරනවා. ඒ ලෝභය නිසාම මුළු ලෝකයම තමන්ගේ ග්‍රහණයට නතු කරගන්න උත්සාහ කරනවා. රාගයෙන් උද්දච්ච වෙලා කාමයෙන් මුලාවටපත් වෙලා ඒ කාමයෙන් රාගයෙන් තෘප්තිමත් වෙන්න හිතාගෙන මොන විදිහට හෝ ධනය බලය ලබා ගැනීම උදෙසා මුළු සබාධමම විනාශ කළා දාන ස්වභාවයටපත් වෙනවා. ඒ තත්වයේදී ඒ අයට සත්තු කියන්නේ ආදායම් ලබන ආදායම් උල්පතක්. මත්ස්‍යෝ කියන්නේ Tamanට මිලියන ට්‍රිලියන ගණන් හොයන්ට ඉන්න සම්පතක්. දැන් මත්ස්‍ය ගොවිපළවල් කියලානේ කියන්නේ. ඒ අහිංසක සත්තුත් මුකුණු යන්න ගොටුකොළ ගානට දාලා තියෙන මේ සමාජයේ. මත්ස්‍ය ගොවිපළවල් වගා කරගෙන කනවා. ඊළඟට විවිධාකාර විදිහට මේ සත්වයන්ට Tamanගේ ජීවත් වීමේ අයිතිය සත්වයන්ගෙන් උදුර ගන්නවා. ඒ අයිතිය උදුර ගන්නවා විතරක් නෙවෙයි. ඒ සත්තුන්ගේ ජීවිතය හොරා ගන්නවා. ජීවිතය උදුර ගන්නවා, ජීවිතය හොරා ගන්නවා, පරපණ නසනවා, හිංසා කරනවා, බෙලි කපනවා, අත්පා කපනවා. ශරීර සමහර සත්වෝ ජීවත් වෙලා ඉන්නද්දී ශරීරවල කොටස් කපාගෙන ගිහිල්ලා පුච්චගෙන කනවා. ඒ තරමට ඔබව තිරිසන් ස්වභාවයට පත් වෙද්දී ඔබ හිතනවද සබහාදහම ඔබට කාරුණික වෙයි කියලා? මෙවැනි රෝගාබාධ වලට ඔබ ඉලයට කැඩෙනකන් බෙහෙත් හොයාවි, එන්නත් හොයාවි, ප්‍රතිජීවක හොයාවි, ප්‍රතිකර්ම හොයාවි. හැබැයි ඒ කිසිම ප්‍රතිකර්මයකට ඔබව නිදහස් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔබ නිදහස් වෙන්න කැමති නම් මේ මාර්ගය අනුගමනය කරන්න. ඔබ නිදහස් වෙන්න කැමති නම් සියලු දෙනා එක් වෙලා මේ මාර්ගය අනුගමනය කළොත් සබාධම ඔබට සමාව දෙනවා. ඔබ වෙහෙසිලා යම් වූ ප්‍රතිකර්මයක් හොයාගත්තා කියලා සතුටු වෙයි. ඒ තුල තව වසර කිහිපයක් සබාධම ඔබට නිදහසේ ඉඳර්ලා ඊටත් වඩා මහා භයානක වේශයකින් නැවතත් ඔබ කරා මේ වසංගත පැමිණේවි. ලෝකයේ පුරාවට ග්ලැසියර දියවීම, ගෝලීය උණුසුම ඉහළ යාම, ගම් වතුර සුලිසුලම්, මුහුදු ගොඩ ගැලීම්, නායයම්, වසංගත අඩුවක් පාඩුවක් නැතුව මේ හැම දෙයක්ම ඔබට එක පැත්තකට ගලනකොට තව පැත්තක් නියගෙන් දුක් විඳිනවා. මේ තරමට මේ ලෝකය විනාශුනේ මේ මිනිස්යාගේ දුරදිග නොබලා ක්‍රියා කිරීම නිසා. මේ විදිහට විෂම ලෝභය නිසා ක්‍රියාත්මක වෙනවා වගේම හැම වෙලාවකම ඊට සාපේක්ෂව ඒකත් එක්කම එකට ව්‍යාපාදයක් මිශ්‍ර වෙලා හැම වෙලාවම වෛරයෙන්, හැම වෙලාවම ඊර්ෂ්‍යාවෙන්, හැම වෙලාවම ක්‍රෝධයෙන්, හැම වෙලාවෙම බද්ධ වෛරයෙන් පලි ගැනීම, බෙදා ගැනීම, අයිති කර ගැනීම, කපා කොටා ගැනීම උදෙසා නිරන්තරයෙන් සිතුවිලි ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් අවියාවුද නිෂ්පාදනය කරනවා.
ඒ වෙනුවෙන් විවිධාකාර උපක්‍රම යොදනවා. ඒ වෙනුවෙන් ලැහැත්ති වෙනවා. සමහරලාට අද වෙනකොට ලෝකේ ජීව විද්‍යාත්මක අවි පාවිච්චි කරනවා. සමහර වෙලාවට අද අපි මේ භුක්ති විඳින්නේ එවැනි අවියක්ද කියලා හිතන්නට පුළුවන්කම තියෙනවා. මුළු ලෝකයේම මිනිස්සුયો ආග්‍රහණය කරන සෑම වාබිඳුවකටම මෙවැනි වෛරසයක් මිශ්‍ර කරන්න පුළුවන් විදිහ අවි ආයුධ අද ලෝකේ නිෂ්පාදනය කළා. එවැනි ජීව විද්‍යාත්මක අවි, රසායනික අවි, න්‍යෂ්ටික අවි වලින් මේ මුළු ලෝකයේම සුන්නත් දූලි කරලා දාන්න සමහර බලවතුන්ට විනාඩි කිහිපයක් යන්නේ. ඒ නිසා ආරක්ෂාවේ සීමාවෙන් ඔබ එහාට ගිහිල්ලා ඔබ අද අනාරක්ෂිතයි. හැමදාමත් මේ ලෝකයේ තුල සත්‍යය අනාරක්ෂිතයි. එහෙම ආරක්ෂාවක් හොයන්න පුළුවන් ස්වභාවයක් මේ ලෝකයේ තුල නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජීවිතයේ තියෙන ටිකයි මරණය ටිකෙන් ටික මරණය සත්‍යය කරා ළඟා වෙනවා. ජරාවෙන් මරණය කරා ළඟා වෙන සත්‍යයට හැංගෙන්න තැනක් නැහැ. ඒ නිසා ජරාවෙන් මරණය කරා යන සත්‍යය ලෝකාමිසය අතහල යුතුයි කියලා බුදුවරු දේශනා කරද්දී හැමදාමත් ඔබ කලේ ලෝකාමිසය පස්සේ ගිය එක. ලෝකාමිසය හොයපු එක. ලෝකාමිසය හොයනකම් ඔබට තේරෙන්නේ සත්‍ය විදියට දකින්න. ඒ වගේම මේ විදියට විෂම ලෝභයත් මිත්‍යා ව්‍යාපාදයක් විතරක් නෙමෙයි මිත්‍යා දෘෂ්ටිය නිසා මොනතරම්නම් දේවල් ඔබ මේ ලෝකයේ තුල සිද්ධ කරනවද? සමහර වෙලාවට තමන්ගේ කියලා හදාගත්ත ආගමක් හදාගෙන ඒ ආගම මුළු ලෝකෙම ආගම කරන්නට ලේහලනවා, මිනිස්සු මරනවා. ආයේ ආගමට අයිති නොවන මිනිස්සු ලෝකයෙන් තුරන් විය යුතුයි කියලා හිතනවා. ආගමක් කියලා කියන්නේ සහනය දෙන එකක් මිසක් මරණය දෙන එකක් නෙමෙයි. ඒ වගේම සමහර දෘෂ්ටිවල ඉඳගෙන සැනසීම උදෙසා විවිධ යාතු කර්ම කරනවා. සමහර වෙලාවට පරිසරයටත් සබාදහමටත් හානි කර දේවල් කරනවා, ලේහලනවා, බිලි පූජා කරනවා, සත්ව පූජා කරනවා, සත්ව ඝාතන කරනවා, ආගමේ නාමයෙන් සත්තු මරනවන, ආගමේ නාමයෙන් ලේ පුදනවන, ආගමේ නාමයෙන් බිලි දෙනවන සබාදාම නිහඬව ඉඳීද? සබාදාම නිහඬව ඉන්න එකක් නැහැ. තීර්ණාත්මක තැනකට ඔබ අපැමිලා තියෙන්නේ. තීර්ණාත්මක තැනකට, සම්දිස්ථානයකට, හැරවුම් ලක්ෂයකට ඔබට වෙනස් වෙන්න වෙනවා පින්නතුනේ. ඔබට වෙනස් වෙන්න වෙනවා. ඔබ වෙනස් නොවුනොත් ඔබට වෙනත් ගැලවීමක් නැහැ. ඔබ කොච්චර යද්දත් දෙවියන් වහන්සේ මාව ගලවා ගනු මැනවි. මහා බ්‍රහ්මයානේ මාව ගලවා ගනු මැනවි. එහෙම බෝධින් වහන්සේ මාව ගලවා ගනු මැනවි. එහෙම නැත්නම් තවත් කොහේ හරි ඉන්න ඈත ඉන්න ਸਰව බලධාරියෙකුට Tamanව ගලවා ගන්නට කියලා යද්දට ආයාචනා කළාට ඉල්ලුවට අද වෙනකොට තේරලා තියෙනවා හැමෝටම 84000ක් දෙවියෝවත් එහෙම නැත්නම් 33 කෝටියක් දෙවියෝවත් එහෙමත් නැත්නම් ਸਰව බලධාරී දෙවියෝවත් එහෙම නැත්නම් ඒ දෙවියන්ගේ තාත්තවත් එහෙමත් නැත්නම් මැවුම් කරුවාවත් එහෙම නැත්නම් යක්ෂයාවත් මේ කාටවත් ඔබව නිදහස් කරගන්න බැරි වෙලා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝද යක්ෂයාගේ පුත්‍රයෝද ඒ වගේම සාමාන්‍ය මිනිස්යන්ගෙන් ජීවත් බිහි වෙච්ච අයද කුමන හෝ ස්වභාවයක තුල ජාතිය ලබාගත් සමදනාම ජරා මරණයෙන් නිදහස් වෙන්න බැරි බව ඔප්පු වෙලා ඒ කිසිම මැවුම් කරුවෙකුට නිමැවුම් කරුවෙකුට පාලකයෙකුට නිර්මාපකයෙකුට
තමන්ගේ දරුවෝ තමන්ගේ නිර්මාණ අසහනෙන් අසරණ බවින් මුදවා ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. පුළුවන් වෙලා නැහැ. අහිංසකයෝත් ඒ වගේම ධාර්මිකයෝත් ඒ වගේම උගතුන් නූගතුන් මේ සියලු දෙනාට එකම ස්වභාවයකට මේ ඉරණමට මුණ දෙන්න වෙලා සමස්ත ලෝකයේම සිදු කරන මේ කාරණාවල හේතු වෙයි. ඒ නිසා මුළු සමස්ත ලෝකයටම ධාර්මික වෙන්න වෙලා සමස්ත ලෝකයේම අධාර්මික බවට එක්කෙනෙකුගේ ධර්මිකකුගේ ධාර්මික බව ප්‍රමාණවත් නොවන මට්ටමක් දකින්නට වෙලා ඒ නිසා මුළු සමස්තයම ධාර්මික වෙන්න නම් එක්කෙනා ඔබ ධාර්මික වෙන්න. ඔබ විෂම ලෝභයෙන් අවිජ්ජාවෙන් දුරස් වෙලා අනවිජ්ජාව තුල ක්‍රියාත්මක වෙන්න. ඔබ ව්‍යාපාදයෙන් දුරු කරගෙන කරුණාවේ මෛත්‍රිය තුල ක්‍රියාත්මක වෙන්න. ඔබ මිත්‍යා දෘෂ්ටියෙන් දුරු වෙලා සම්මා දිට්ඨිය තුල ක්‍රියාත්මක වෙන්න. අඩුම තරමේ ලෝකෝත්තර මට්ටමේ සම්මා දිට්ඨියට එන්නට බැරි නම් ලෞකික මට්ටමේ දසවස්තුක සම්මා දිට්ඨියටවත් දීමෙහි විපාක තියෙනවා, පිදීමෙහි විපාක තියෙනවා, මවට සැලකීමේ විපාක තියෙනවා, පියාට සැලකීමේ විපාක තියෙනවා, අවබෝධ කළ මහාන බමුණෝ ඉන්නවා ආදී විදියට මේ කියන මිත්‍යා දෘෂ්ටියටත් පැමිණෙන්න. ඒක එහෙම නැති නිසා නේද අම්මලා තාත්තලා වසංගත වලට ගොදුරු වෙච්ච අම්මලා තාත්තලා ඉස්පිරිතාල වල තනි කරලා දාලා යන්නේ. බලු කූඩු වල දාලා යන්නේ. සමහර වෙලාවට ඒ දෙමව්පියෝට ඇඳේ මල පහ කරන නිසා කන්ට නොදී ඉන්නේ. කොහොමද මෙහෙම දරුවන්ගේ හිත හැදුනේ? පුදුම නැද්ද? ඔබට පුදුම හිතෙන්නේ නැද්ද? මේ කතා කරන්නේ ඔබ ජීවත් වෙන ලෝකයේ පිළිබඳව නේද? ඇත්තටම මේ ලෝකයේ සුන්දරද? මේ ලෝකයේ ආදරය තියනවද? ලෝකයේ සුන්දරයි කියලා අපිට දකින්න කියන්න පුළුවන්ද? එහෙම සුන්දර ලෝකයක් එහෙම වුණා නම් අද වෙනකොට ඔබට හැංගෙන්න වෙන්නේ නැහැ. නමුත් ඔබට හැංගෙන්න වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදියට අකුසල් බල සම්පන්න වෙච්ච නිසා විෂම ලෝභය ව්‍යාපාදයේ මිත්‍යා දෘෂ්ටිය බල සම්පන්න වෙච්ච නිසා ක්‍රමක්‍රමයෙන් මේ විදියට සත්වයාගේ ආයුෂ පිරිහිලා ගිහිල්ලා අන්තිමට ආයුෂ වසර 10ක් වෙන මට්ටමට එනකන් ආයුෂ පිරිහෙනවා. වැඩි කාලයක් ගියේ නැහැ පින්නතුනේ. බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ වැඩ ඉන්න කාලේනකොට මීට අවුරුදු 2500කට 600කට එහාදී අවුරුදු 120ක් ආයුෂ තිබ්බා. එහෙම තිබ්බ ආයුෂ අද අවුරුදු 60ක් වෙනකන් අඩු වෙලා. අද කාලේ සත්වයාගේ ආයු අපේක්ෂාව අවුරුදු 60කට කිට්ටුයිනේ. 60ක් 70ක් අතර වගේ ලෝකේ සම්මත ආයු අපේක්ෂාව. එහෙම ආයු අපේක්ෂාවක් බවට පත් වෙලා. එහෙම 10න් 10 ටිකෙන් ටික අඩු වෙච්ච එක ඔබට විශ්වාස කරන්න බෑද? ඊටු ටිකත් අඩු වෙලා යනවා කියලා. වෙනද වගේද? අද පුංචි දරුවෝ පුංචි වයසේ වැඩි වියටපත් වෙනවා. පුංචි වයස්වල දරුවෝ විවාහ වෙනවා. මහා වැඩිහිටියෝ කරන දේවල් පොඩි දරුවෝ කරන්න පටන් ගන්නවා. සමහර හොරකම් මැර කල්ලි වල ඉන්න සමහර දරුවන්ගේ වයස අවුරුදු 13යි 14යි. මේ තරමට මේ ලෝකය ක්‍රමානුකූලව පුංචි වයසේදී අඩු වයසෙන් සියලු අත්දැකීම් ලබාගෙන සමහර වෙලාවට මීට අවුරුදු ගානකට කලින් අවුරුදු 25දී 28දී යම් තරුණියෙක් ලබන අත්දැකීම් අද අවුරුදු 8 9 10 දරුවෝ ලබන අත්දකින්න තත්ත්වයටපත් උනේ කොහොමද? මේ තරමට මේ ලෝකයේ විනාශ වෙලා බව ඔබට නොතේරෙනවද? තාක්ෂණය දියුණුවේ කියලා දරුවන්ගේ මනස විකෘති කළා.
සමහර වෙලාවට ජංගම දුරකථන හරහා ඒ දරුවෝ ලබන දකින්න අත්දැකීම්, සමහර වෙලාවට ඒ දුරකථන හරහා කරන ක්‍රීඩාවන් තුළ මානසික ව්‍යාධීන්ට ලක්වීම, විවිධාකාර මානසික උන්මත්තකීන් මේ සමාජ මාධ්‍ය ජාලා ඒ වගේම අන්තර්ජාලය හරහා Tamanගේ විකෘති ආශාවන් ඉෂ්ට කරගන්න දරන උත්සාහයන්, ඒ තුල ගොදුරු වන අසරණ අහිංසකයෝ, මෙහෙම ලෝකයක විෂම ලෝභය ගැන කවර කතාවද? මේ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට විෂම ලෝභයෙන්, ව්‍යාපාදයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් වැපිරෙන්න වැඩෙන්න සත්වයාගේ ආයුෂ ක්‍රමක්‍රමයෙන් අඩු වීගෙන යනවා. දැන් ඔබට ආයුෂ අඩු වීගෙන ගිය හේතුව තේරෙනවනම් ආයුෂ ලබන විදිහත් තේරෙන්නට ඕනේ. ආයුෂ පිරිහෙන්නට හේතුව තේරුණා නම් ආයුෂ පිරිහෙන්නේ නැතුව පවත්ව ගන්න විදිහක් ඔබට තේරෙන්නට ඕනේ. ඒ පිළිබඳව අමුතුවෙන් සිහිපත් කරන්නට කියන්නට දෙයක් නැහැ. මේ විදිහට බුදු පියාණන් වහන්සේ මේක තවත් විස්තර කරනවා. මේ විදිහට මේ ආකාරයෙන් ආයුෂ අඩු වෙන්නේ විෂම ලෝභය, ව්‍යාපාදයේ, මිත්‍යා දෘෂ්ටිය ආදී මේ අකුසල් වැපරීමත් එක්ක මෙහෙම වෙන්න ඊට පස්සේ දිගට ස්වභාවික විපත් වලින් මේ ලෝකය පිරෙනවයි කියනවා. දැන් ඒක හැම වෙලා නැද්ද? ලෝකයේ ස්වභාවික විපත් කියලා මොනවද නැත්තේ දැන්? සියලු විපත් වලින් පිරිච්ච ලෝකෙක, සියලු අපල වලින් පිරිච්ච ලෝකෙක, ඒ අපල වලින් ඔබ මුදවන්න දෙවියන්ට බෑ. ඔබට මොකද දෙවියෝ දැන් ඔබ දිහා බලන්නේ. දැන් දෙවියෝ අහක බලලා. ඔබට දැන් ඔබ ගැනම බලා ගන්නට දෙවියෝ ඉඩ හැරලා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා බලන්න උන්වහන්සේ කරපු දේශනාවල අදට කොච්චර ගැලපෙනවද කියලා. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍ර දේශනාවේ මේ විදිහට ආයුෂ පිරිහෙන්න මහා වසංගත ලෝකයේ තුල පැතිරෙනවා කියනවා. ඒ වසංගත පැතිරිලා මිනිසාට ඉන්ට බැරි තනක් බවට ලෝකයපත් වෙනවා. ඒ වගේම ස්වභාවික විපත් ලෝකේ තුරාවටම ක්‍රමානුකූලව නැගීගෙන එනවා. අද වෙනකොට ස්වභාවික විපත් වලින් පිරිච්ච ලෝකයක්. ලැබුගිනි වලින්, ග්ලැසියර් දියවීම වලින්, මුහුදු ගොඩ ගැලීම් වලින්, ගම් වතුර වලින්, බෝ නොවන රෝග වලින්, බෝ වන රෝග වලින්, එතනින් එහාට ගිනි කඳු පුපුරායම් වලින් විවිධාකාර ස්වභාවිකව හටගන්නා උපද්‍රව වලින්, නියඟ, ජල ගැලීම් වලින්, අකුණු ගැසීම් වලින් මේ හැම දෙයකින්ම පිරිච්ච ලෝකයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මේ ආයුෂ පිරිහෙන්න මේ විදිහට මේ ලෝභය, විෂම ලෝභය, ව්‍යාපාදයේ, මිත්‍යා දෘෂ්ටිය මේ විදිහට වර්ධනය වෙද්දී ස්වභාවික විපත් වර්ධනය වෙනවා කියනවා. ඒ වගේම දෙවියෝ විසින් මෙච්චර කාලයක් මේ මිනිසුන්ට ආශිර්වාද කරපු, මේ මිනිස්සුන්ව ආරක්ෂා කරපු දෙවියෝ දැන් මේ අදහස අතහැර ගන්නවා කියනවා. වැඩක් නැහැ මේ වගේ අසත්පුරුෂයන්ට උපකාර කළා. වැඩක් නැහැ මේ වගේ පාපිෂ්ඨයන්ට උපකාර කළා. වැඩක් නැහැ මේ වගේ අකුසල ධර්මයන් තුල ජීවත් වන අයට උපකාර කළා වැඩක් නැහැ කියලා ඒ අය පාලනය කරගෙන හිටපු පාපිෂ්ඨ යක්ෂයෝ ලෝකයට මුදා හරිනවා කියනවා. ඊට පස්සේ ඒ යක්ෂයෝ මේ ලෝකයට මුදා හැරලා මේ ලෝකයේ තුල විවිධ තැන්වල ඒ පාපිෂ්ඨ යක්ෂයෝ ක්‍රියාත්මක වෙනවා. ඒ පාපිෂ්ඨ යක්ෂයන්ගේ ක්‍රියාකාරීත්වය අපිට යකුන්ගේ ක්‍රියාකාරීත්වයක් විදියට පේන්නේ නැහැ. ඒ ක්‍රියාකාරීත්වයෙන් අපිට තේන වසංගත විදියට. ඒ ක්‍රියාකාරීත්වයෙන් අපිට පේන්න තියෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ පාපිෂ්ඨ යකුන්ගේ ක්‍රියාකාරීත්වයක්, අපිට දකින්න තියෙන්නේ වසංගතයක්.
ක්‍රියාත්මක වෙන්නේ පාපිෂ්ඨ යකුන්ගේ ක්‍රියාකාරීත්වයක්. අපිට දකින්න තියෙන ආගම් අතර තියෙන යුද්ධයක්. ක්‍රියාත්මක වෙන්නේ පාපිෂ්ඨ යකුන්ගේ ස්වභාවයක්. අපිට දකින්න තියෙන සුවනවන රෝග. ක්‍රියාත්මක වෙන්නේ පාපිෂ්ඨ යකුන්ගේ ක්‍රියාකාරීත්වය. අපිට දකින්න තියෙන විවිධාකාර ස්වභාධර්ම තුල සිදුවෙන මහා හානිකර බලපෑම්. තව ටික කාලයක් යනකොට මේ ගෝලීය උණුසුම මේ ඉහළ යන විදියට තව ටික කාලයක් යනකොට මිනිස්යාට තියා සත්වයාටවත් මේ පෘථිවි තලයේ මත ජීවත් වෙන්න බැරි මට්ටමට මේ තත්ත්වය ඉහළ යනවා. ගහකොළ විනාශ කළා සබාදාමට හානි කරලා ඒයට දවසක් එයි වීදුරු කූඩුවක් ඇතුලේ Taman ආරක්ෂා කර ගහ පරිස්සම් කරගන්න Taman එකතු කරගත්ත රත්තරන් මුතුමැණික් මිල මුදල් සියල්ලම වැය කළා ඔක්සිජන් ටිකක් වෙනුවෙන් හුස්ම ටිකක් වෙනුවෙන් මුළු ධනයම කැප කරන්න වෙන දවසක් එයි. එය ප්‍රායෝගික නොවන දෙයක්. නමුත් ඒ තැනට ඔබට එන්න වෙනවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දෙවෙනි කාරණා විදියට මේ විදියට දේශනා කරනවා දෙවියන් විසින් සැඩ යකුන් ලෝකයට මුදාහරනවා. පළවෙනි එක ස්වභාවික විපත්. තුන්වෙනි එක බුදුරජාණන් දේශනා කරන ආයුධ තනාගෙන බෙදෙනවා. ආයුධ තනාගෙන බෙදෙනවා ಜಾති පදනම් කරගෙන ආගම් පදනම් කරගෙන කුල පදනම් කරගෙන ගෝත්‍ර පදනම් කරගෙන පක්ෂ පදනම් කරගෙන වර්ණ ભેදය පදනම් කරගෙන විවිධ හේතු හදාගෙන ආයුධ හදාගෙන කල්ලි බෙදිලා රටවල් බෙදිලා ලෝක බෙදිලා ගම් බෙදිලා පවුල් බෙදිලා අන්තිමට මේ විදියට ලෝක බෙදෙනවා රටවල් බෙදෙනවා නගර බෙදෙනවා ගම් බෙදෙනවා. දැන් ලංකාවෙත් බලන්නකො එකම රට ඇතුලේ අපි දකුණේ අපි උතුරේ මොනවද මේ විදියට එක එක විදියට පළාත් විදියටත් බෙදෙනවා. ඊට පස්සේ දිස්ත්‍රික්ක විදියටත් බෙදෙනවා. අන්තිමට ගම් විදියට බෙදලා අන්තිමට පවුල් බෙදෙනවා. පවුල් බෙදලා අන්තිමට පවුල ඇතුලේ එක එක්කෙනා බෙදෙනවා. මෙහෙම බෙදලා ගහ ගන්නවා මරා ගන්නවා කොටා ගන්නවා. දකින අය වසවිස වගේ පේන්න පටන් ගන්නවා. දකින පෙනෙන අය අවියාවුද වගේ පේන්න ගන්නවා. මේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්වභාවය මුර්ග සංඥාව කියලා. මුර්ග සතෙකුට එහෙමත් නැත්නම් මුවෙක් දැහැ ගන්න බලාගෙන ඉන්න දිවියෙක් ඒ මුවා මස් කරනවා මුවා හපනවා මුවාව අල්ල ගන්නවා මුවාව ගෙල සිර කරනවා මුවාගේ මස් ඉරනවා එහෙම ස්වභාවයක්මයි මේ විලෝපිකයට ඇති වෙන්නේ. මේ විලෝපිකය හැම වෙලාවෙම අර සතා ගොදුරු කරගන්නම බලාගෙන ඉන්නවා වගේ මේ මුර්ග සංඥාවකින් අර විලෝපීයව නැත්තම් ලොකු ප්‍රබල ජීවියා විසින් කුඩා දුබල ජීවියෙක්ව අල්ලගන්න බලාගෙන ඉන්නවා මරන්න බලාගෙන ඉන්නවා මරාගෙන කණ්ඩ බලන් ඉන්නවා වගේ ස්වභාවයකටපත් වෙනවා. බලන්න පින්නතුනේ බුදුවරු අද දැකපු විදිහ බලන්න පින්නතුනේ බුදුවරු අද දැකපු විදිහ ඔබේ ශාස්ත්‍රය පිළිබඳව ඔබේ ශාස්ත්‍රයාගේ අවබෝධය පිළිබඳව ඔබේ දැසට කඳුලක් නිවුණා නම් පුදුමයි. ඒ තරම් අවබෝධයක් සහිත ශාස්ත්‍රවරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට සත්වයා දිගට ಜಾති වශයෙන් ආගම් වශයෙන් බෙදිලා මේ විදිහට මරා ගන්නකොට කොටා ගන්නකොට ඒ ඇයට දැන් කුසලය ගැන අදහසක් නැහැ. කුසලයක් කියලා එකක් ගැන කිසිම අදහසක් නැහැ. නියත මිත්‍යා දෘෂ්ටියක ඉඳගෙන මුර්ග සංඥාවක ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසා මේ විදිහට ක්‍රියාත්මක වෙනකොට අකුසලය තුල ක්‍රියාත්මක වෙනකොට මුර්ග සංඥාව තුල ක්‍රියාත්මක වෙනකොට දැන් මුර්ගසන් වරුසාවක් වැහැලා මේ මුළු ලෝකයම විනාශයටපත් වෙනවා කියනවා. මේ වැස්සෙන් තෙමෙන කෙනා එකිනෙකා දිහා බලන්නේ මුර්ග සංඥාවේ. දැන් දකින කෙනා ඇනලා කොටලා මරලා
අර කොටියෙක් හාවෙක් මුවෙක් දිහා බලන ස්වභාවයෙන් බලන මට්ටමටපත් වෙනවා. ඒ නිසා මේ වෙලාවේ සත්පුරුෂ මිනිස්සුන්ට යහපතේ හැසිරෙන මිනිස්සු කීප දෙනාට හරි විෂම ලෝභයෙන් ඈත් වෙලා, ව්‍යාපාදයෙන් ඈත් වෙලා, මිත්‍යා දෘෂ්ටියෙන් ඈත් වෙලා, පාපයෙන් ඈත් වෙලා කුසලයේ තුල ජීවත් වන මිනිස්සු අතලොස්සට හරි පින්වන්ත දෙවියන්ලා මතක් කරනවා ඔබ මේ වැස්සට තෙමෙන්න එපා. මේ දවස් 7ක් පුරාවට මේ මුරුගසන් වරුසාව වහිනවා. ඔබ මේ වැස්සට තෙමෙන්න එපා. පුළුවන් තැනක තනිව සැංගිලා පුළුවන් විදියට දවස් 7 යැපෙන්න ආහාරක් තියාගෙන ඒ දවස් 7 පුළුවන් පමණට තනිව හැංගෙන්න කියනවා. ඇයි දෙන්නෙක් එක්ක හැංගෙන්න බෑ. දෙන්නෙක් එක්ක හැංගුණොත් ඒ දෙන්න අතරත් මේ මුර්ග සංඥා පහළලා මරා ගන්නවා, කොටා ගන්නවා. පවුල් අතර නෙමේ, පවුල් ඇතුළෙත් එකිනෙකා අතරත් මේ ප්‍රශ්නේ ගහිලා. ඒ නිසා දෙන්නෙක්වත් බෑ තනිවෙන් පුළුවන් තන ලෙන්වල, ගුහාවල, ගස් උඩ, ගස් බෙනවල, තැන් වල මේ දවස් 7 ගෙවන්න කියනවා තියෙන ආහාරයකින් යපිලා. මේක අහන, මේක විශ්වාස කරන යහපත් මිනිස්සයෝ කීප දෙනෙක් දීලා ඒ විදියට හැංගෙනවා. ඒ විදියට හැංගිලා ඒ දවස් 7 ගත කරනවා. දවස් 7 ගත කරලා එනකොට මුළු පරිසරය පුරාම එකිනෙකා මරාගෙන කොටාගෙන සමූල ඝාතනය වෙලා. මේ වගේ කාලයක් එන්නේ දැන් වයස අවුරුදු 10ට එනකන් අඩු වුණාට පස්සේ. මේ වෙනකොට මුළු ලෝකේම විනාශ වෙලා මේ අන්තකල්පය තුල දැන් මිනිස්සු නැවතත් මේ ස්වභාවය දැකලා දැන් බුදුවරු ගැන අදහසක් නැහැ, ධර්මය ගැන අදහසක් නැහැ. මේම හිතලා දැන් මේ පාපේ අයහපතේ පිළිබඳව හිතලා දැන් එයාලම ස්වයංව පණව ගන්නවා. පාපයෙන් ඈත් වෙලා කුසලයේ තුල යහපත තුල ඉන්න ඕන කියලා. කුසල අකුසල් කතාවක් නෙමෙයි. අයහපතෙන් ඈත් වෙලා කුසලයේ තුල ඉන්න ඕන කියලා එයාලම ස්වයං විනයක් පණව ගන්නවා. ස්වයං සීලයක් පණව ගන්නවා. ඒ තුල ටික දියුණු කරගෙන ඒ සීලය ටික දියුණු වෙන ඔන්න අවශ්‍ය ටික 10 20 30 40 100 200 1000 2000 3000 දීදිර වැඩි වෙනවා. දැන් බලන්න අකුසලයේ නිසා පිරිහුණා, සීලය නිසා කුසලයේ නිසා දියුණුණා. හොඳට තේරෙනවා දැන් ඔබට කුමක්ද මේ කාරණේ කියලා. අකුසලයේ නිසා පිරිහුණා, කුසලයේ නිසා දියුණුණා. මේ විදිහට ඒ ඉතුරු වෙච්ච මිනිස්සු Tamanගේ ආයුෂ රැකගත්තෙත් ඒ වගේම හීන වූ ආයුෂ දීර්ඝායුෂ දක්වාගෙන ගියෙත් ඒ විදිහට. මේ විදිහටම පින්නතුනේ මේ කොරෝනා වසංගතයත් අද ඒ විදිහට. කොරෝනා වසංගතය කියලා ඔබ හැංගිලා ඉන්න, ඔබ බය වෙලා ඉන්න, ඔබ හැබෑවටම කුමකට බය වෙන්නද? මොනවට බය වෙන්නද? කොහොම හැංගෙන්නද? මොකට හැංගෙන්නද? මේ කියන දේ පිළිබඳව හොඳට තේරුම් ගන්න. හැබෑවටම ඔබ යම් රෝගයක් නිසා යම් වූ සෞඛ්‍ය උපදෙස් පිළිපදිනා නම් එය 100%ක් ඒ ආකාරයෙන් කරන්න. එය කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. හැබැයි ඔබට තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඔබට හැංගෙන්න තැනක් නැහැ. අද වෙනකොට අර කිව්වා වගේ දෙන්නෙකුට එක තැන හැංගෙන්න බෑ නේද පින්නතුනේ? තනිවෙන් හැංගෙන්න වෙලා නේද? තනිවම හැංගෙන්න වෙලා නේද? දෙන්නෙකුට එක ළඟට යන්න බෑ නේද? දෙන්නෙක් එකට ඉඳගෙන කතා කරන්න බෑ නේද? එක ළඟ ඉඳගෙන කතා කළොත් ඉවරයි නේද? ඒ කතා කරන එක මීටරයකට සීමාවකටවත් යන්න බෑ නේද ළඟට? එය මීටර 2ක් 3කටත් එහා යන්න වෙලා නේද? තනිවම හැංගෙන්න වෙලා. තනිවම හැංගිලා බේරෙන්න වෙලා. හැබැයි තනිවම හැංගිලාවත් බේරෙන්න බෑ. ඒ බේරීමට නම් ඔබට වෙන අකුසලයෙන් ඈත් වෙන්න, විෂම ලෝභයෙන් ඈත් වෙන්න, මිත්‍යා දෘෂ්ටියෙන් ඈත් වෙන්න, ව්‍යාපාදයෙන් ඈත් වෙන්න, අයහපත් රාගයෙන් ඈත් වෙන්න, විෂම රාගයෙන් ඈත් වෙන්න වෙනවා. එහෙම ඈත් වෙලා කුසලයක පිහිටන්න වෙනවා. පරපණ නැසීමෙන් දුරු කරන්නට වෙනවා.
ප්‍රාණඝාතයෙන් ඈත් වෙන්න වෙනවා. සත්ව හිංසාව දුරු කරන්නට වෙනවා. අනුන්ට උපකාර කරන්නට වෙනවා. කරුණාව මෛත්‍රිය පතුරවන්නට වෙනවා. ඔබට දන් දෙන්න වෙනවා. ඖෂධ දන් දෙන්න වෙනවා. ඖෂධ දන් දෙනවන්ට අද ඖෂධ හොරා ගන්නවා. අනුන්ට දෙන්න තියෙන ඖෂධ හොරෙන් හරි තමන්ගේ අයටයි තමන්ගේ දරුවන්ටයි ගහ ගන්නවා. කොච්චර එහෙම හොරෙන් ගහගත්තත් ඔබට සබාදහමෙන් ගැලවෙන්න බෑ. සමහර වෙලාවට ඔබට ඒකත් ඔබට පාරවලල්ලක් වෙලා අපහු වේවි. ඔබ විතරක් නෙවෙයි ජීවත් විය යුතු. අනුන් ගැන හිතනකම් ඒ අනුන් ගැන හිතන අය සබාදහමෙන් රකීවි. තමන් ගැන විතරක් හිතන අය සබාදහම විවර කළා දාවි. අනුන් ගැන හිතනකම් අනුන් ගැන හිතන අය රකීවි. තමන් ගැන විතරක් හිතන අය සබාදහම සමූල ඝාතනය කරાવી. ඒක මොහොතකටවත් දැනෙනව නම් එන්නත් හොරා ගන්න එකක් නැහැ. යටි මාර්ගයෙන් පවුලයට විතරක් එන්නත් ටික ගහ ගන්න එකක් නැහැ. ඒ නිසා මේ ස්වභාවය ලොස්සේ හැබෑවටම පින්නතුනේ මේක විතරක් නෙමේ වසංගතේ මුළු ලෝකේම වසංගතයක්. ඔබේ ජීවිතේම වසංගතයක්. ජීවිතේම වසංගතයක් වෙච්ච ඔබ මොකටද බය වෙලා ඉන්නේ? ඔබ බය වෙන්න ඕනේ මේ જાතියට. ඔබ බය වෙන්න ඕනේ මේ ජීවිතයට. ඔබ බය වෙන්න ඕනේ මේ ජීවිතයේ ලද බවට. මේ ජීවිතයේ ලද තැනමයි ඔබට කොරෝනා හැදුනේ. මේ ජීවිතය පටන් ගත්ත තරමයි ඔබට කොරෝනා හැදුනේ. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ කියපු බුද්ධ න්‍යාය අදටත් එය එසේමයි. ජාතිය යම් තැනකද හටගත්තාද ඒ එතන ඉඳන් කොරෝනා නම නොතිබුණත් කොරෝනාවන් වගේම රෝගාබාධ කෝටි ප්‍රකෝටි ස්වභාවයක් ඔබ වටේ කරකිනවා. කුරුල්ල කූඩු හදන්නේ පින්නතුනේ බිත්තර දාන්නනේ. ඔබේ මේ ශරීරයේ රෝග පීඩාවන්ට කූඩුවක්. ඒ කූඩුවේ හැමදාමත් බිත්තර දාන්නේ විවිධාකාර රෝගාබාධ. කොච්චරනම් මේ ලෝකේ මිනිස්සුયો සුව නොවන රෝග වලින් පීඩා විඳිනවද? තවත් මිනිස්සුયો බෝ නොවන රෝග වලින් පීඩා විඳිනවද? තවත් මිනිස්සුયો බෝ වන රෝග වලින් පීඩා විඳිනවද? හිතේ සිට දෙපතුල දක්වා මොන තරම් රෝග කන්දරාවකින් මිනිස්සු පීඩා විඳිනවද? වාතය කිපිච්ච නිසා, පිත කිපිච්ච නිසා, සෙම කිපිච්ච නිසා විවිධාකාර රෝගාබාධයන්, කේශා කලාපේ රෝගාබාධයන්, හිසේ රෝගාබාධ, ඊළඟට පපුවේ රෝගාබාධ, ඒ වගේම උදරයේ රෝගාබාධ, ඒ වගේම බහිශ්‍රාවීය පද්ධතියේ රෝගාබාධ, ඒ වගේම මුත්‍රවාහිනී පද්ධතියේ රෝගාබාධ, ඒ වගේම චර්ම රෝග, ඒ වගේම සන්ධි රෝග, ඒ වගේම අස්ථිවල රෝග, මේ ඒ වගේම විවිධාකාර විදියට වසංගත විදියට ඩෙන්ගු, මැලේරියා ආදී විවිධාකාර ඒඩ්ස් වගේ විවිධාකාර සමාජ රෝග ඔබට රිසි ලෙස කැමති ලෙස ඔබට ඔබේ යුග දීවිය ගෙවන්ට අපහසු වෙන විදියට ඔබේ මේ අයහපත් අනිත්‍ය ක්‍රියාකාරකම් ඔබට බලපෑම් කරන හැටි, වාරණය කරන හැටි, Tamanගේ බිරිඳ ඉන්නද්දි විවිධාකාර විදියට Tamanගේ සැමියා ඉන්නද්දි වෙනත් සැමියන් බිරිඳන් සොයන අයට දඬුවම් දීලා විවිධාකාර විදියට ඒඩ්ස්, ගොනෝරියා, සුදු බින්දුම, හර්පීස් ආදී විදියට මහා රෝගාබාධ ඔබේ මේ අකුසලයේ වාරණය කළා නෙවෙයිද? මේ විදියට අනිත් පැත්තෙන් විවිධාකාර විදියට පිළිකා මේ සමාජයේ සබාදහම විනාශ කරලා එහි ප්‍රතිපාක විදියට ඒ ගන්න බොහෝ ආහාරවල, ක්ෂණික ආහාරවල වසවිස සහිත ආහාර නිසා පිළිකාකාරක එකතු වෙලා, බොහෝ කිරිපිටි වර්ගවල පිළිකාකාරක එකතු වෙලා, ධානයේම බලයේම රුපියලම බල්ල මරලා හරි සල්ලි හොයන්න කියලා හිතන ලෝකෙක ඒ සියලු දේ වාණිජකරණය වෙලා ආර්ථික න්‍යායන්ට අනුව ක්‍රියාත්මක වෙලා බුද්ධ න්‍යාය පැත්තකට දාලා සබාදහමේ න්‍යාය පැත්තකට දාලා ආර්ථික විද්‍යාව ඉස්සරහට අවිල්ලා ඒ නිසා අද මුළු සමස්ත පරිසර පද්ධතියම මිනිස් ප්‍රජාවම මුළු සබාදහම විනාශ මුඛයට ඇද දාලා එවැනි ස්වභාවයක් තුල ක්‍රියාත්මක වන මිනිස්සු අද අසරණ වෙලා එවැනි ස්වභාවයක් තුල ක්‍රියාත්මක වන මිනිස්සු අද හැංගිලා ඒ ඇයට හැංගෙන්න තැනක් නැති බව නිරන්තරයෙන් සිහියට ගන්නට ඕනේ. ඒ නිසා කොරෝනාවට ඔබ බිය වෙන්නට දෙයක් නැහැ. ඇත්තටම
බිය වෙනවා නම් ඔබ බිය වෙන්න ඕනේ කොරෝනාවට නෙමෙයි ඉපදීමටයි ජාතියටයි. ඉපදිච්ච දා ඉඳන් ඔබට කොරෝනා වගේ ඕනතරම් රෝගාබාධ ගොඩක් එක්ක ඔබ ජීවත් වුනේ. ඒ නිසා පින්නතුනේ කොරෝනා කියන්නේ තවත් එක ලෙඩක් විතරයි. හැමදාමත් ඔබ දවසෙන් දවස මොහොතෙන් මොහොත තප්පරයක් ගානේ මරණය කරාමයි යන්නේ. ඒක නතර වෙන්නේ නැහැ. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට ආරම්භ කරපු ඔබ දැන් පැය එකමාරකින් මරණයට ලං වෙලා. සෑම උපන්දිනයක් ගානෙම ඔබ මරණයට ලං වෙලා. ඔබ වාහනයක නැගලා මහා පාරේ යනවා කියලා කියන්නේ තවත් කොරෝනාවක් එක්ක යනවා වගේ තමයි. කොයි වෙලාවෙ හදිසි අනතුරක් වෙලා මැරෙයිද දන්නේ. ඔබ විදේශගත වෙන්න ගුවන් යානයක යනවා කියන්නේ තවත් එක කොරෝනාවක් එක්ක යනවා තමයි. කොයි වෙලාවක කඩන් වැටලා මැරෙයිද දන්නේ. ඔබ නාවිකයෙක් විදිහට ගමන් යනවා කියලා කියන්නේ ඔබ තවත් එක කොරෝනාවක් එක්ක යනවා තමයි. කොයි වෙලාවක ගිලිලා මැරෙයිද දන්නේ. ඔබ පිටියක් මැද ඉන්නවා කියන්නේ කොරෝනාවක් එක්ක ඉන්නවා වගේ තමයි. කොයි වෙලාවක අකුණක් ගහයිද දන්නේ. ඔබට මදුරුවෙක් දෙන්නෙක් කනවා කියලා කියන්නේ තවත් එක කොරෝනාවක් වගේ තමයි. ඔබට කොයි වෙලාවෙ ඩෙන්ගු හැදෙයිද දන්නේ. ඔබ වැඩිපුර ආහාර ගන්නවා කියලා කියන්නේ තවත් එක කොරෝනාවක් වගේ තමයි. ඔබට කොයි වෙලාවක දියවැඩියාව, ඒ වගේම අධික රුධිර පීඩනය, හෘද රෝග, ඒ වගේම කොලෙස්ටරෝල් හැදෙයිද දන්නේ. ඒ වගේම ඔබ විවිධාකාරයට වැඩිපුර නිදා ගන්නවා කියන්නේ තවත් එක කොරෝනාවක් වගේ තමයි. ඔබ ආහාර වැඩිපුර ගන්නවා කියලා කියන්නේ තවත් එක කොරෝනාවක් වගේ තමයි. ඔබ ඔබේ නිසි සෞඛ්‍ය වත්පිළිවෙත් පුරන්නේ නැහැ කියලා කියන්නේ තවත් එක කොරෝනාවක් තමයි. ඔබ හැම වෙලේම වික්ෂිප්ත මනසකින් ඉන්නවා කියලා කියන්නේ. ඔබ හැම වෙලේම තරහෙන් ඉන්නවා කියලා කියන්නේ. ඔබ හැම වෙලේම රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් පිච්චෙනවා කියලා කියන්නේ. ඔබ හැම වෙලේම ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා කියලා. ඔබ හැම වෙලේම කනස්සල්ලෙන් දුකෙන් පීඩාවෙන් ඉන්නවා කියලා කියන්නේ. ලෝක ධර්ම නොතේරෙන නිසා, ධර්මයේ නොතේරෙන නිසා, අවබෝධයක් නැති නිසා අසහනෙන් පීඩාවෙන් දුක් විඳිනවා කියලා කියන්නේ ඔබ කොරෝනා පොදියක් මැද ඉන්නවා කියන එක. කායික දුක් වලට වඩා චෛතසික දුක, මානසික දුක මහ ප්‍රබලයි. ඒ කොරෝනාව සමහර වෙලාවට අපි මූලික කොරෝනා ස්වභාව වෛරසයට වඩා අද මහ බල සම්පන්න විදියට ක්‍රියාත්මක වන ඇල්ෆා ඩෙල්ටා ප්‍රභේද වගේ. මුල් ප්‍රභේදය කායික දුක නම් එතනින් එයාට මානසික දුක හරහා ඔබේ මේ බය තව තවත් ඔබට මරුවාට ලං කරනවා. ඔබ බයෙන් ඉන්න තව තවත් ඔබේ කායික ස්වභාවය දුර්වල කරනවා, ඔබේ මානසික දුර්වල බව. ඒ නිසා ඔබ බයෙන් නෙවෙයි සිටිය යුතු වන්නේ. ඔබ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. මා නිතරම අත්හදා බලන දේ ඔබට සිහිපත් කරන්නම්. මමත් මීට මාස කීපයකට කලින් මේ ව්‍යසනයට ලක් වුණා. හැබැයි හැම මොහොතකම එය තවත් එක රෝගයක් විතරක් බවට පත් වුණේ. අපි හැම වෙලාවෙම සුපුරුදු විදියට ජීවත් වෙන්න උත්සාහ කළා. අනාගතය ගැන, අනාගතේ ඉවර කරන්න බැරි වෙච්ච දේවල් ගැන හිතුවේ නැහැ. අතීතේ ඉවර කරන්න බැරි වෙච්ච දේවල් ගැන හිතුවේ නැහැ. අනාගතේ කරන්න බලාපොරොත්තු වෙච්ච දේවල් ගැන හිතුවේ නැහැ. ඒ වගේම සිදු කරපු සැලසුම් ක්‍රියාත්මක කරන්න නොහැකි වීම ස්වභාවය ගැන හිතුවේ නැහැ. මේ මොහොත තුල ජීවත් වුණා නම්, ඒ මොහොත තුල ක්‍රියාත්මක වුණා නම් ඔබ අද රෝගීන් කීයද? අද ආසාදිතයන් කීයද? හෙට කොච්චර මැරෙයිද? කවද්ද මේ වසංගතය ඉවර වෙන්නේ? දරුවන්ට ඉගෙන ගන්න පුළුවන්ද? මේ අවුරුද්දේවත් ඉවර වේද? අනේ දැන් අවුරුදු කීයක් ගත වුණාද? මේම වසංගතයක් එක්ක ඉන්න උනානේ. අපිට කණ්ඩ තියෙයිද? බොණ්ඩ තියෙයිද? නිදහසේ ගමනක් විමනක් යන්න පුළුවන් වෙයිද? මේ විදියට හිත හිතා ආතතියෙන්, කනස්සල්ලෙන්, පීඩාවෙන් ඉන්න ඔබට ඒ සිතිවිලි නිසා ලැබිච්ච කිසිවක් නැහැ. ඒ ඔබ එහෙම හිතුවත් නොහිතුවත් වසංගතය ඒ අදාළ රිද්මයට යනවා. ඔබට කල හැකි එක දෙයයි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමත්, සතුටින් සැහැල්ලුවෙන් ඔබට ආවේනික ජීවන පැවැත්මත් තුළ ඔබ ක්‍රියාත්මක වන්නට. ඔබ වෙනදාට වඩා නිවසට වෙලා ඉන්නවා නම් ඔබ ගහක් කොළක් එක්ක ජීවත් වෙන්න. ඒ ගහට කොළට ආදරය කරන්න. ගෙදර අයත් එක්ක මිත්‍රශීලීව ඉන්න. හැමෝටම කරුණාව මෛත්‍රිය දක්වන්න. සතා සිව්පාවට පවා මිත්‍රශීලී වන්න.
යහපත් පුරුදු යහපත් චර්යාවන් තුල ක්‍රියාත්මක වන්න. හැම වෙලාවකම සතුටින් ඉන්න. හැමෝමටම ස්තුති කරන්න. හැමෝටම කරුණා මෛත්‍රිය දක්වන්න. උපකාර කළ හැමෝටම ස්තුති කරන්න පසුබට වෙන්න එපා. ඒ දරුවට වෙන්න පුළුවන්. ඒ ස්වාමියාට වෙන්න පුළුවන්. ඒ බිරිඳට වෙන්න පුළුවන්. ඔබ වෙනුවෙන් කළ හොඳට ඒ අගය කරන්න. හැම වෙලාවකම අගය කරන එක හොඳ පිරුද්දක්. ඒ වගේම මූණ හොදන්න ගියාම වතුරේ ඉන්න පුංචි කූඹියෙක් පවා නිදහස් කරන තරමට ඔබ අබේදානය දෙන්න. හැම වෙලාවකම අනිත් අයගේ ජීවිත ආරක්ෂා කරන්න ක්‍රියාත්මක වෙන්න. පුළුවන් උපරිමයෙන් තව කෙනෙකුට සුවපත් වීම උදෙසා ඖෂධ දන් දෙන්න. ඒ සියලු ඖෂධයන් අතරේ සියලු රෝග දුර්ලභ මහා ඖෂධය වන ධර්ම දාණය දන් දෙන්න. ඒ ධර්ම දාණයෙන් සියලු රෝගයන් තුරන් වෙලා යනවා. ඒ නිසා මේ විදියට ඔබ අද දවසේ සතුටින් ඉන්නකොට ඔබේ රුධිර වාහිනී පද්ධතිය පිරිසිදුයි. ඔබ ක්‍රියාශීලී. ඔබ බයෙන් තැති ගැන්විලා මුළු ගැන්විලා නැහැ. ඔබ ඔබේ නිවස තුල ක්‍රියාශීලී කෙනෙක්. ඔබේ රුධිරය පිරිසිදුයි. ඔබේ සෛල පිරිසිදුයි. ඔබේ තුල ශ්‍රාවය වෙන හෝමෝන පිරිසිදුයි. කෝර්ටිසෝල් වගේ හෝමෝන නිතර ශ්‍රාවය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ තුල ඔබ තුල හොඳ මනා සෞඛ්‍යයක් හැදෙනවා. ඒ සෞඛ්‍ය තුල ඔබ තුල හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් හැදෙනවා. ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔබ මනාකොට ආරක්ෂා කරන්න, මනාකොට රකින්න ඉවහල් වෙනවා. ඒ වගේම ඔබ නිතරම පාවිච්චි කරන්නේ ස්වභාවික ද්‍රව්‍ය, ස්වභාවික ආහාර, වසවිස නැති ආහාර. මේ සියල්ල හරහා ඔබ ආරක්ෂා වෙනවා. මේ සියල්ල හරහා ඔබ පරිස්සම් වෙනවා. එතකොට කවදා හරි දවසක කොරෝනා හැදිලා මැරුණත් ඒ මැරෙන දවසටත් ඔබ ඒ මැරෙන දවස වෙනකන් දුක් විඳ මැරුණේ නැහෙනි. ඒකත් ඇතිනේ. අද වෙලා තියෙන්නේ තව අවුරුද්දකින් ඔබ කොරෝනා හැදිලා මැරෙනවා නම් එදා ඉඳන් මේ අවුරුද්දම දුක් වෙනවා. අනේ අපොයි මගේ දරුවෝන්ට මේක හැදෙයිද, මට හැදෙයිද, හැදිලා මැරෙයිද, මේ වැඩ ටික කරගන්න පුළුවන් වේද, මට දුකටපත් වෙන්න පුළුවන් වේද, හුස්ම ගන්න පුළුවන් වේද, ඇදලා මැරෙයිද, මහමග මැරිලා ඇදන් වැටෙයිද. මෙහෙම ඔබ කොරෝනා ගැන හිතුවට ඔබ තුල හැංගිලා තියෙන හදවත් රෝගය ගැන හිතුවේ නැහැ. ඔබ තුල හැංගිලා තියෙන රුධිර පීඩනය ගැන හිතුවේ නැහැ. ඔබට හැදෙන්න තියෙන පිළිකාව ගැන හිතුවේ නැහැ. ඔබට හැදෙන්න තියෙන ලියුකේමියාව ගැන හිතුවේ නැහැ. ඔබ මැරෙන්න තියෙන හදිසි අනතුර ගැන, මාර්ගස්ථ හදිසි අනතුර ගැන හිතුවේ නැහැ. ඔබට බියේ ගිල්ලා මැරෙන්න තිබ්බ එක ගැන හිතුවේ නැහැ. ඔබට අකුණක් ගහලා මැරෙන්න තියෙන එක ගැන හිතුවේ නැහැ. දරුවෝ කොයි වෙලාවක කොයි විදියක අපි මැරලා ඇවිත් දන්නේ නැහැ. ඒ මරණ විදිය කොරෝනාද අරකද මේකද කවුද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැති දෙයක් ගැන දැන්ම ඉඳන්ම ශෝක කරන්නේ ඇයි? දැන්ම ඉඳන්ම දුක් වෙන්නේ ඇයි? දැන්ම ඉඳන්ම කනස්සල්ලටපත් වෙන්නේ ඇයි? දැන්ම ඉඳන්ම අසහනයටපත් වෙන්නේ ඇයි? වෙන දෙයක් වෙන දවසට එදාට වෙච්චාවේ. එදාට ඒක වෙනකන්වත් අදවත් සනසිල්ලේ ඉන්න. අදවත් සතුටින් ඉන්න. එහෙම ඉඳලා සමහර වෙලාවට ඒක හැදුනත් ඒ හැදෙන එකටත් ඔබව ආරක්ෂා කරන්න පුළුවන් වෙදී, ඔබව පාලනය වෙන්න පුළුවන් වන විදිහේ සෞඛ්‍ය මට්ටමක් ඔබ මේ සුවසේ හිටපු නිසා ගොඩ නැගිලා. ඔබේ මානසික ශක්තිය නිසා ගොඩ නැගිලා. ඔබේ චෛතසික ශක්තිය නිසා ගොඩ නැගිලා. ඒ නිසා එවැනි ශක්තියක් සහිත ගොඩ එන්න එක පැත්තකින් ඔබේ මේ යහපුරුදු හේතු වෙනවා. එක පැත්තකින් ඔබේ මානසික ස්වභාවය හේතු වෙනවා. එක පැත්තකින් ඔබ අකුසලයෙන් ඈත් වෙලා කුසලයේ තුල ඉන්න බව හේතු වෙනවා. එහෙම කුසලයේ තුල ඉන්නකොට අකුසලයෙන් ඈත් වෙනකොට අර සූත්‍ර දේශනා කිව්වා වගේ සම්මිය දෘෂ්ටික පින්වන්ත දෙවියන්ගේ පවා ආශිර්වාදය රැකවරණයක් ලැබෙනවා. දැන් හාත්පසින්ම ඔබට දෙවියන්ගේ රැකවරණය ලැබෙනවා, සෝබාදහමේ රැකවරණය ලැබෙනවා, පරිසරයේ රැකවරණය ලැබෙනවා, තමන්ගේ ආත්ම විශ්වාසය ලැබෙනවා, තමන්ගේ කයේ ප්‍රතිශක්ති පද්ධතිය දියුණු වෙනවා, රුධිරය පිරිසිදු වෙනවා, තමන්ට හිතේ හයියක් ඇති වෙනවා. මේ ඔක්කොම එකතු වෙනකොට ඔබ කොහොමත් ආරක්ෂා වෙලා ඔබ කොහොමත් රැකෙනවා. මේ විදියට රැකලා අද අපායක් වෙච්ච ජීවිතේ අදම දිව්‍ය ලෝකයක් කරගෙන සුපුරුදු විදියට ජීවත් වෙන්න, කොරෝනා එන්න කලින් ජීවත් වුණා වගේ ජීවත් වෙන්න, එහෙම ජීවත් වුණා වගේ හිතන්න පුරුදු වෙන්න. හැබැයි සෞඛ්‍ය පුරුදු ඒ විදියටම පිළිපදින්න. ඒකත් බාධාවක් කරගන්න එපා. ඒකත් පුරුද්දක් කරගෙන පිරිසිදු බව කොහොමත් හොඳ දෙයක්. පිරිසිදුව ඉන්න එක, ඒ වගේම ආරක්ෂිතව ඉන්න එක කාටත් හොඳයි. එහෙම ඉන්න ගමන්
අනිත් දේවල් ඔබ රැකෙනකොට කොහොමත් ඔබව රැකේවි. ඔබේ ඒ රැකීම මුළු සමස්ත ප්‍රජාවේම රැකුමට හේතුවක් වේවි. ඒ විදියට සමස්තය තුලම ගුණවත් සිටිවිලි ගොඩනගෙනකොට කරුණා මෛත්‍රිය වැඩෙනකොට මේ විශ්වයේම මුළු සබාදහම සියල්ලෙන්ගේම යහපත් ස්වභාවය ලෝකයේ තුල නරකය පාපය ඒ වගේම දුර්මත කළු ස්වභාවය මේ සියල්ල යට ගැහිලා සුදු බව යහපත කුසලය දේවත්වය ස්වර්ගය මෝක්ෂය ඉස්මතු වෙනකොට පාපය දුගතිය කළු බව යක්ෂ බව මේ සියල්ල යට ගැහිලා යම් කාලයකට හරි සුවපත් වකවානුවක් ගොඩනගා ගන්නට ඔබට හැකියාව ලැබේවි. එසේ සුවසේ ලෞකිකව ජීවත් වන්නටත් එසේ ජීවත් වන ඔබ ලෝකෝත්තර සුවය වෙනුවෙන් මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය නැමැති මනුස්ස ජීවිත ක්ෂණ සම්පත්තිය සහිත මනුස්ස ජීවිතය රැකගත්තොත් ඔබට අප නිතර දහම් මඟ පෙන්වන නිවන් මඟ පෙන්වන අනුශාසනාවන්ට අනුව හැසිරෙන්නට පුළුවන් වේවි. අද දවසේ එවැනි නිවනම අරමුණු කරගත් දේශනාවක් නොකලත් ඒ නිවන් මඟට ඔබට මේ ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතය පරිස්සම් කරගන්න එක තව මොහොතකට හරි පරිස්සම් කරගන්න එක ඒ නිවනට එකසේ උපනිශ්‍රය වන නිසා එවැනි නිවන් මඟක් වෙනුවෙන් නිවන් මඟ පාදා ගන්නට විශේෂයෙන් උපාදානීය ධර්මයන්ගේ ආස්වාදය නැවත නැවතත් දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වේ උපාදාන ප්‍රත්‍යයෙන් භව වේ භව ප්‍රත්‍යයෙන් ජාති වේ කියලා කිව්වා වගේ උපාදානීය ධර්මයන්ගේ ආදීනවේ නැවත දකිමින් වෙසෙන්නහුගේ තණ්හාව වැඩේ තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වේ උපාදාන ප්‍රත්‍යයෙන් භවයේ භව ප්‍රත්‍යයෙන් ජාති වේ මීට අනුරූපව උපාදානීය ධර්මයන්ගේ ආස්වාදය දැක හිටියොත් තණ්හා වැඩෙනවා උපාදානීය ධර්මයන්ගේ ආදීනවේ දැක හිටියොත් තණ්හාව දුරු වෙනවා තණ්හාව දුරුනොත් භවයේ දුරු වෙලා ජාතිය දුරු වෙලා නිවන සාක්ෂාත් වෙනවා තණ්හාව වැඩුණොත් භවය සැකසিলা ජාති උපාදානය සැකසিলা භවය සැකසিলা ජාතිය සැකසিলা දුක් රැසම හට ගන්නවා දුක් රැස හට ගන්න ප්‍රතිපදාවක යෙදෙනවද දුකෙන් නිදහස් වෙන ප්‍රතිපදාවක යෙදෙනවද කියලා ඔබ තීරණය අරගෙන මේ ලැබිච්ච කෙටි මිනිස් ජීවිතය තුළ හැම වෙලාවකම අසත් රූපයත් කනත් ශබ්දයත් ආදී විදිහට ඒ සියල්ලෙත් අසත් රූපයත් සමග හටගන්නා චක්කු විඥාණය කනත් ශබ්දයත් තරහා හටගන්න සෝත විඥාණය ආදී විඥාණයන්ගෙත් මේ සියල්ල සමග එකතු වන පස්සෙත් ඒ පස්සෙන් හටගන්නා වේදනාවත් ඒ වේදනාව සංඥාවාදී මේ ස්කන්ධය උපාදාන ස්කන්ධයන්ගෙත් හැම වෙලාවකම ආස්වාදයේ දකින්නවා වෙනුවට ආදීනවය දකින්නම පුරුදුනොත් කෙසේද මේ ආදීනවය දකින්නේ මේ සකස් කරන සෑම ස්කන්ධයක්ම අනිත්‍යයි දුකයි විපරිණාම ධම්මයි කියන අවබෝධය තුල ඉඳගෙන ඒ සෑම ආස්වාදයකම ආදීනවයක් තියෙනවා කියන කාරණාව ඔබට අවබෝධ වුණොත් ඔබට උපාදානය ඡය කරගෙන භවය ඡය කරගෙන ජාතිය ඡය කරගෙන දුක් රසෙන් නිදහස් වෙලා ඒ උතුම් නිර්වාණය සාක්ෂාත් කරන්ට අවශ්‍ය කරන මාර්ගය විවර වේවි. එවැනි මාවතක් විවර කර ගැනීම වෙනුවෙන් පිනැති ඔබ හැමදෙනාටම මේ සිරිසදහම් දේශනාව එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා ආශිංසනය කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. සදැහැති පින්නතුනේ අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ පිළියන්දල හැඩිගම පදිංචි මාලනී විතානගේ මහත්මිය විසින්. එතුමිය සදැහැති උපාසිකාවක් විදිහට මාලනී විතානගේ පින්නති උපාසිකා මහත්මිය
අද දවසේ සියලු සතුන් දහම් ඖෂධයෙන් සුවපත් කිරීම අරමුණු කරගෙන මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරමින් කටයුතු කරනවා. එතුමිය බලාපොරොත්තු වෙනවා පුණ්‍යානුමෝදනා කරන්න පරලෝසපත් තම සෙනෙහබර පියාණන් වන ලෝරිස් පෙරේරා මහත්මයා, ඒ වගේම මෑණියන් වන TAD පියවති මහත්මිය, පේමා නන්දනී නැගිනිය, ස්වාමි පුරුෂයා වූ ඩොන් බර්ටි විමල් උඩවත්ත මහත්මයා, බෑණනුවන් වූ ජයකොඩි ආරච්චිගේ රණේෂ් බුද්ධික මහත්මයා ඇතුළු සහලේ પરම්පරාගත මිය පරලොව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත්, ඒ වගේම හෙට්ට විජේරත්න මහත්මයා ඇතුළු සියලුම ගුරුවරුන්ටත් ගුණානුස්මරණ පූර්වක උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබීම පිණිස පුණ්‍යානුමෝදනා කිරීම බලාපොරොත්තුෙන් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට උතුම් වූ නිර්වාණ අවබෝධය ලබන්නට මේ ධර්ම දේශනා උපනිශ්‍රේ වේවාය කියන හැඟීමක්, බොහොම සත් හැඟීමකුත් ඇතුව මේ පින්කම සිද්ධ කරනවා. එනිසා අද දවසේ ප්‍රඥා රූප වාහිනිය ඔස්සේ විකාශනය වන මේ උතුම් සිරිසදහම් දේශනාව සඳහා බැතිබර දායකත්වයේ සදැහැති දායකත්වයේ දරමින් කටයුතු කරන ඒ හැඩිගම පිළියන්දල හැඩිගම පදිංචි මාල්නී විතානගේ පින්නැති උපාසිකා මෑණියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටම මේ උතුම් සියලු ලෝසත්වයා සියලු දුකින් මිදීම උදෙසා සිදු කළ මේ ධර්ම සංග්‍රහය, දහම් ඖෂධ පූජාව, දහම් ඥාන පූජාවේ බලයෙන් ශක්තියෙන් පින්වත් ඔබ හැමදෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සීල සමාධි ප්‍රඥා ලෙස ඒ සියලු යහ ගුණ ධර්ම ඔබ තුල ගොඩනැගෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය ලැබිලා සබා දහම තුල ගොඩනැගෙන්න අවශ්‍ය කරන ශක්තිය පාරමිතාවක් විදියට ප්‍රඥා ලෝකයේ ජනිත වෙලා සියලු යහපත උදා වෙමින් පින්වත් ඔබ හැමදෙනාටම විශේෂයෙන්ම ඒ මාල්නී විතානගේ මෑණියන්ට සත්‍ය අවබෝධය පිණිස, ධර්ම අවබෝධය පිණිස, සසර දුකින් එතරව උතුම් වූ නිර්වාණ මාර්ගයේ වඩමින් බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ ශාන්ත වූ සුන්දර වූ ඒ බුද්ධ ස්වභාවය හදවතේ ඇති කරගන්නට ඒ පින්වත් හැමදෙනාටම මේ උතුම් සිරසදහම් දේශනාව එකසේ හේතු වේවා, වාසනාව වේවා කියලා ආශිංසනය කරනවා. ඒ වගේම ඒ අත්න්නමින් මිය පරලොව ගිය ඒ සෙනෙහබර පියාණන් වන ලෝරිස් පෙරේරා පියාණන්, ඒ වගේම TAD පියවති මෑණිය, පේමා නන්දනී නැගිනිය, ඒ වගේම බර්ටි විමල් උඩවත්ත මහත්මයා, ජයකොඩි ආරච්චිගේ රණේෂ් බුද්ධික මහත්මයා ඇතුළු සියලු සහලේ પરම්පරාගත ඥාතීන්ටත් මිය පරලොව ගිය සියලුම ඥාතීන් මේ පිණින් පොහොසත් වේවා, සැපවත් වේවා, සුවපත් වේවා, උතුම් වූ නිවනින් සැනසේවා කියලා සියලු ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරනවා. සියලු පින්වන්ත දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. සම්‍යක් දෘෂ්ටික පින් කැමති දෙවියෝ මේ පුණ්‍යානුමෝදනාවෙන් සතුටු සිත් ඇතිව පාපයෙන් අකුසලයෙන් වෙලී සිටින සියලු මිනිසයන්ට කුසලයට පිනට පැමිණීම උදෙසා සිදු කරන මේ සදහම් දේශනාවල අසිරෙන් ආනුභාවයෙන් ඒ දෙවියන් තුලත් සදහැති සිත් පහළ වේවා, කාරුණික සිත් පහළ වේවා. ඒ දෙවියෝත් උතුම් වූ නිවනින් සැනසේවා කියන අදහසින් දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදාති. දස බල බුදුන්නම් සෙල් මුදුනතින් මතු
නිවන්නම් මහා සමුදුර කෙළවර කොට ඇති දසතින් අඩි අටඟි මග සිහිලින් සීල් වූ නිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවා සව් සතන් සනවා සාදු සාදු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. දේශක්ඛයෝ නිපාදං උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා පිළියන්දල හැඩිගම පදිංචි මාලනී විතානගේ මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් පරලෝසපත් වූ තම පියාණන් වන ලෝරිස් පෙරේරා මහතා, මෑණියන් වූ ටී.ඒ.ඩී. පියවති මහත්මිය, ප්‍රේමානන්දනී නැගණිය, ස්වාමි පුරුෂයා වූ ඩොන් බර්ටි විමල් උඩවත්ත මහතා, බෑණනුවන් වූ ජයකොඩි ආරච්චිගේ රණේෂ් බුද්ධික මහතා ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත්, එක්ටර් විජේරත්න මහතා ඇතුළු සියලුම ගුරුවරුන්ටත් ගුණානුස්මරණ පූර්වකව උතුම් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස පුණ්‍යානුමෝදනා කරනවා. දායකත්වයේ දරූ එම මහත්මිය ඇතුළු ධර්ම ශ්‍රවණය කරන සියලුම දෙනාට උතුම් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස ප්‍රඥාව වැඩේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.